තේරුම් ගන්නයි. අපි පරම සත්‍ය, පරමාර්ථ සත්‍ය මේ ඉදිරිපත් කරන දේශනේ 9 වෙනි දේශනේ. මේ දක්වා ඉදිරිපත් කරපු ඒ සියලු දේශනා එකිනෙක සම්බන්ධයි. ක්‍රමානුකූලව ඔබ ගැඹුරෙන් ගැඹුරට මේ නිවන් මගට ප්‍රවේශය අරගෙන ඇත්තටම අපි නිවන් දකිනවා කියන්නේ මේ පරම සත්‍ය අවබෝධ කරගන්නවා කියන එකයි. ඒ පරම සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් මේ ලෝකේ කියලා අපි කතා කරන මේ මායාව අවබෝධ කර ගැනීම. මෙතනදී මේ අපිට පේන, ඇහෙන, දැනෙන මේ ආයතන 6 හරහා එන සියලු අරමුණු සත්‍ය දකින්න එකයි අපෙන් විය යුත්තේ. අපි අනිච්චානුපස්සනාව කියලා මේ ශුන්‍යතාවයේ තුල මේ මොහොතේ අපි කතා කරන්නේ. බොහෝ අය කියනවා මේ ශුන්‍යතාවයේ ගැන කතා කරනකොට වැඩි ශුන්‍යතාවය ගැන කතා කරන්නේ බොහෝ අය. ශුන්‍යතාවය නිවනයි කියලා අත්හැරලා දානවා. ඒ ශුන්‍යතාවයේ තුල ඒ ශුන්‍යතාවයේ නිවන නෙමෙයි. නිවන පැනවිය හැක්කක් නෙමෙයි. නිවන කියන්නේ සියල්ලෙන් මිදුණු තැනයි නිවන තියෙන්නේ. සියල්ලෙන් මිදෙනවා කියන්නේ සංකිතේ නිබ්බිදාය. අවබෝධයෙන් මිදෙන්න ඕනේ. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ සියල්ලෙන් මිදුණු බවට තමන්ට ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන්න ඕනේ. එහෙමනම් ඒ ප්‍රත්‍යක්ෂ ඥානය කියන තැන ඇත්තටම ඔබ හොඳින් මේ නුවණින් දකින්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂතාවය කියන එකත් තමන්ටම සාන්දිටිකයි. හැබැයි බොහෝ අය හිතන් ඉන්නවා මට දහම සත්‍ය අවබෝධ කරගන්න ඕනි, දහම දැනගන්න ඕනි. ඒ සඳහා පරතෝഘോഷයේ සුතවත් භාවයේ තුලින් ඒ ලබා ගන්න ඒ ධම්මට්ටි ඥානෙ දැනුම ඒක ලෞකිකයි. ඒ කියන්නේ ඒ දැනුම තුලත් කෙලෙස් තියෙනවා කියන එකයි ලෞකික කියන එකේ තේරුම. එතකොට මේ රහත් භාවයේ එහෙම නැත්නම් ලෝකෝත්තර ස්වභාවය තුල කෙනෙක් නැහැ, දෙයක් නැහැ, එහෙමනම් කෙලෙස් නැහැ. කෙනෙක් ඉන්නවා නම්, දෙයක් තියෙනවා නම් එතන සිතුවිලිත් තියෙනවා, අන්තයක් තියෙනවා, කෙලෙසුත් තියෙනවා. දැන් අන්තයක් නැත්තම් සිතුවිලිත් නැහැ. අන්තයක් තුලයි සිතුවිලි තියෙන්නේ. හැබැයි මේ ලෝකෝත්තර භූමිය කියලා අපි කතා කරන්නේ නාමයේ රූපයේ කියන අන්ත දෙකෙන් මිදුණු තැන. පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙන තැන. නැත්නම් නාම රූප පරිච්ඡේදේ අවබෝධ කරගත්ත කෙනෙක් ගැන. හැබැයි එතන මුලින් තියෙන අවබෝධඥානෙ ඒක තමයි සද්ධාව. ධර්මයේ ගැන තියෙන ඒ අවබෝධ ඥානෙ තමයි සද්ධාවට හේතු වෙන්නේ. දැන් ලෞකික භූමිය තුළ ඒ පෘථග්ජන භූමිය තුළ මෝහ ඝන අන්ධකාරය අවිද්‍යාව තුළ තියෙන නොදන්නකම. ධර්මයේ දර්ශන සමාපත්තියටපත් වෙනවා කියන්නේ දර්ශන විසුද්ධිය කියන්නේ ඒ චිත්ත විසුද්ධියට එන්න ඕනේ. කියන්නේ සිත පරිඤ්ඤය වෙන්න ඕනේ. සිත මනාකොට දකින්න ඕනේ. සිත හැදෙන හැටි, සිතෙන් මිදෙන හැටි, සමුදය
අත්තගමේ සිත හැදෙන හැටි කියන්නේ සමුදයනේ. සිතෙන් මිදෙන හැටි නිරෝධයනේ. සිතෙන් මිදෙන්නත් මේ එන අරමුණ දකිමින් මිදෙන ප්‍රතිපදාව මාර්ගය. මෙතන ප්‍රතිපදාව මාර්ගය කියනකොට බොහෝ අය අතර මේක බොහොම ලාභාංශ තනක් තමයි පෙන්වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරි. නමුත් ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියලා කියන්නේ මේ ලෞකික සැප සම්පත් තියෙන තැනකට වෙන්න බෑ. ඒක නෙක්ඛම්ම වෙන්නේ නැහැ. ඒක කම්සප්. මේ නිස්සරණ මග තියෙන්නේ නෙක්ඛම්ම සුවයක්. ඒක මේ ලෞකික සුවය නෙමෙයි. ඒක මේ ලෞකිකයෙන් පණවන්න ගිහිල්ලා තමයි බොහෝ අසරණ වෙලා තියෙන්නේ. ඊට පස්සේ සදාතනිකව Tamanට එන ඒ ලෝකෝත්තර සුවය අවබෝධ කරගන්න බැරි වෙනවා. දැනගන්නත් බැරි වෙනවනේ එතකොට. ඒ රැවටීමක් තියෙන අවිද්‍යාවට වැටෙනවා. දැන් මෙහෙම ශුන්්‍යතාවයට එනවා කියන්නේ මේ ශුන්්‍යතාවය කියලා 아무තු දෙයක්වත් නෙමෙයි. ශුන්්‍යතාවයත් පවතින එකක් නෙමෙයි. ඒකත් සංකතයක්. අසංකත එකම නිවනයි. එමන ශුන්්‍යතාවයත් අසංකතේ නෙමෙයි. ශුන්්‍යතාවය කියලා මේ හිස් බව කියලා කියනවා නම් ඒක ලෞකිකයි. හිස් බව නෙමෙයි ශුන්්‍යතාවය කියන්නේ. ශුන්්‍යතාවය කියන තැන තමන්ගේ සිතට එන ඒ සිතේ අරමුණු වල ශුන්්‍යතාවයක් තියෙනවා. අරමුණු එනවා. ඒ අරමුණු වලට ඇලෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. අන්නේ අරමුණු ඇලෙන්නේ ගැටෙන්නේ නැති තැන නිෂ්ප්‍රභා වන තැන අරමුණු වලින් මිදුණු ශුන්්‍යතාවයක් තියෙනවා. එතන තියෙනවා හරසුන් බවක්. හිස් බවක් නෙමෙයි. අරහ කියන්නේ රහ නැති තැන. ඒ කියන්නේ රස පටිසංවේදී. රස රාගන පටිසංවේදී කියන තැනට එනවා. මේවා ඔක්කොම ඉතින් එකම දිශානතියක් පේනවා. පටිසෝතගාමි ප්‍රතිපදාව. එහෙම නැත්නම් ආරකාන්ත සීලේ. එහෙම නැත්නම් බුදුන් වහන්සේ පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි පටිසංකා යෝනිසෝ පිණ්ඩපා පටිසේවාමි. මේ මොනවද මේ කියන්නේ? පටිසංකා යෝනිසෝ. ඒ කියන්නේ ගැට ගැහෙන්න බෑ. ඒකට රිංග ගන්න බෑ, ඇලෙන්න බෑ. එහෙම නැතුව දානේ වල දාන්න පුළුවන්. එහෙම නැතුව චීවරේ වල දාන්න චීවරේ පෙරවන්න පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේට දෙන ඒ පටිසංකා යෝනිසෝ. ඒ කියන්නේ නුවණින්නේ දකින්නේ. නුවණින් දැකීමේ පටිසංකා. තමන් ඒක ඇලෙන්නේ නැති බව තමන්ට නුවණක් තියෙනවා. සිහිය ඒකට පුරුදු කරන්න ඕනි. ඒ පුරුද්ද වැදගත්. මේ සිත එක මොහොතේ දැනුම තුල අවබෝධ වුණ ගමන්ම නිවන්ය දකිනවා නම් ඒ කෙනාට අර ජීවිත කාලේ පුරුදු කරපු පුරුදු වැඩි නිසා එහෙම වෙන්නේ නැති නිසා තමයි ප්‍රතිපදාවක් පනවලා තියෙන්නේ. හැබැයි මේ ප්‍රතිපදාව තුළ හැසිරුණු අය එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව තුළ එතනට හිත තියපු අය යම් කිසි ඒ ස්වභාවය අනුව උග්ගටිතන්න විපටිතන්න ඒක ධර්මයේ අසු දැනගත්ත තැනි ඒක තමන්ගේ හිතටම ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙනවා. ඒකට තමයි මහා ප්‍රඥයින් කියන්නේ. ඒ නිසාම තමයි ඔවුන් ප්‍රඥාවන්ත හිමි. ඇත්තටම මේ ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්. මහා ප්‍රඥාව තමයි මේ දුකෙන් මිදෙන්නේ. අපි දිගින් දිගටම පැහැදිලි කරා මේ ප්‍රඥාව කියන්නේ විඥානේ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤය. ඒ කියන්නේ ප්‍රඥාව විඥානය කියන්නේ මේ සිතුවිලි වල හටගෙන නිරුද්ධ වන භව දැකීම. එහෙම නැත්නම් සිතුවිලි ආරද්ධ හටගෙන ඒ සිතේ යථාර්ථය දැකීමයි. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය දැකීමයි ප්‍රඥාව. සිතෙන් මිදෙන මේ සිත
සිතේ සත්‍ය දකිනවා නම් සිත දර්ශන සමාපත්තියේ තියෙන කෙනා සත්‍ය ඥානෙ තියෙන කෙනා මේ සිත බාහිර වෙන්නේ මේ සිත අභ්‍යන්තර වෙන්නේත් නැහැ. මේ සිතක් පණවන්න බෑ. මේ සිතක් එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. එක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙන තැන සිතක් නැති තැන කුමක්ද තියෙන්නේ? සිතක හරයක් නැති වෙන තැනකුයි මෙතන තියෙන්නේ. සිත ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඒ අවබෝධය තුල සිද්ධ වෙන්නේ සිතට ඇලෙන්නේ නැහැ. ඊගාව සිතත් ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේ දර්ශන සමාපatti සත්‍ය ඥානෙ තියෙන කෙනාට ඒ සිතට ඇලෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ සිත් ශුන්‍ය වෙනවා. දර්ශනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිරට යන්නේත් නැහැ. බාහිර තියෙන දෙයකට එකතු කරන්නත් බෑ. අර මජ්ජේ ඥානං කියන සූත්‍රයට එනවා. යෝ භන්තේ විදිත්වාන මජ්ජේ මන්ථාන රිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මච්චක. ඒ යෝ භන්තේ විදිත්වාන ඒ අන්ත දෙක දකින්න. මේ හැදෙන සිත තුලාන්තයෙන් හැදිලා බාහිරට ගිහිලා ඒකට ගෑනේ. ඒක තමයි මේ චිත්තානුපස්සනාව වඩනකොට අවබෝධ කරන්නේ. ඒ රටාවට. ඔබට ඒක යම් කිසි ගැටලුවක් තියෙනවනේ චිත්තානුපස්සනා කියලා අපිම දාලා ඇති. මේ දේශනා මාලාවෙම තියෙන චිත්තානුපස්සනා කොටස බලන්න. සවන් දෙන්න. ඒකේ තියෙනවා පැහැදිලි කරලා. ඒ සිත හැදෙන හැටි. එතන තියෙනවා මොහොතක එක සිතයි හටගන්නේ. අරමුණු 6ක් තිබුණාට ඒ අරමුණු 6න් 5ක් වහලා එකක් කරන එකක් තියෙනවා. ඒ පහම වැහෙනවා. මොකද මේ රූපයක් පේනකොට අනිත් අරමුණු ටික වැහිලා තියෙන්නේ. ආයේ ඒ අරමුණ වෙනස් වෙලා ඔබට ශබ්ද අරමුණට එනකොට අනිත් අරමුණු ටික වැහිලා තියෙන්නේ. ආයේ ඒක ඔබ නිකන් තද ගතියට එනවා නම් එතකොට අනිත් අරමුණු වැහිලා තියෙන්නේ. ඊට පස්සේ ඔබ රසට එනකොට ඒ සිතට එනකොට අනිත් සිත් වැහිලා තියෙන්නේ. ප්‍රකට නැහැ. හැබැයි ඒවා ගැට ගැහෙනවා වේගය තුල. බොහොම ෂණිකව මේක සිද්ධ වෙනවනේ. ඔබ ඒක දැන් අපි ධර්මයේ දැනගන්න ඕනේ මේක වෙන හැටි. මේ සිත හැදෙන්නේ කොහොමද කියලා සිත හැදෙන්නේ ඇත්තටම අපි මේ මනෝවිඤ්ඤාණයෙන් තමයි මේ සම්මුති ප්‍රඥප්තිය හදාගෙන තමයි මේ සිතක් හටගෙන තියෙන්නේ. නමුත් ඒකත් එක්ෂණිකව හටගන්නේ ඒකත් පෙරමතකයෙන් කියන්නේ ස්කන්ධය. මෙතන සංඥාව. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හැබැයි මෙතන වැදගත්ම තැන තමයි නාමයේ පනවනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මේ නාමය හඳුන්වනකොට එතන තමයි වැදගත්. ඒ වේදනාව සංඥා නිසයි චේතනා. ඒ නිසයි ස්පර්ශයක් වෙන්නේ මනසට. ඒ නිසයි එතකොට මනසින් මේක මනසිකාර කරන්නේ. මනසෙන් තමයි නිගමනයට එන්නේ. වේදනා එතන නාමයෙන්නේ මේක හැදෙන්නේ. එතන නාම දැන් මේක රූප සංඥාවක් වෙනව නාමෙන්දී. මොකද ඒක බාහිරට යන්න බෑ මේ මනෝවිඤ්ඤාණයට. මනෝවිඤ්ඤාණයෙන් තමයි සියල්ලම දැනගන්නේ. ඔබට පොඩි උදාහරණ ටිකක් මේත් එක්කම මේ පරාසයක් තියෙනවා ඔබට මේ අවබෝධඥාණයට ඇති වෙන්න ඕනි. මේ සිතෙන් ඔබ මිදෙනවා. ඒ පරාසයේ ඔබට ගලාගෙන එනකොට ඔබේ සිතේ ඇලෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම මිදෙනවා. මේ සමහර කියන කාරණා එකපාරට ඔබ ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකපාරට ඔබ පිළිගන්නත් එපා. ඔබ ටිකක් නුවණින්ම මේක විමසන්න. දැන් අපි කියන සමහර කාරණා අතිශයින් ගැඹුරුයිනේ. අතිශයින්ම ගැඹුරුයි. ඒකේ අපිට ඒක ඔබත් එක්ක කිසි ගැටලුවක් නැහැ. අපි ඒකට අපි ඒ පිළිගැනීමක් තියෙනවා. ඒ අදහස හරි. ඔබේ දෙන සංඥාව හරි. අතිශයින්ම ගැඹුරු කාරණා තමයි අපි ඉදිරිපත් කරන්නේ. දැන් අපි ශුන්්‍යතාවයේ ඇතුලේ මෙහෙම කතා කරනකොට ඔබට ඒක එකපාරටම අපි එහෙම අවශ්‍යතාවයක් නැහැ බාර ගන්න. ඒක බුදුන් වහන්සේවත් එහෙම ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ධර්ම තුල ඇහුවත් පිළිගන්න එපා, දැක්කත් පිළිගන්න එපා, කිව්වත් පිළිගන්න එපා. ධර්මයට විනයට ගලපන්න කියනකොට ඔබ තේරෙනවා. අපිත් එතන ඒක තමයි මේක නිර්මලත්වය. මේක Tamanටම සාන්දිටික වෙන්න එපේ. කවුරුත් කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ.
එයාට අවබෝධය තිබ්බොත් එයාට ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි මේ ප්‍රඥාවන්තයා එහෙමයි. මෝඩෙක් වගේ නෙමෙයි. අද බොළඳ මෝඩයෙකුට ඒක කිව්ව ගමන් ඕනම දෙයක් පිළිගන්න කෙනෙකුට මේ ධහම තුල යන්න අමාරුයි. එතකොට එයා එක එක අතට වැනෙනවා අර නිකන් අර උණගස් වගේ. අවසානයේ ඉතින් ඒක අතක්වත් නැහැ. මේක මහා ප්‍රඥෙක් වෙන්න ඕනේ. ඒකට හේතු කියනවා. ඉතින් ධර්මයේ කවුරු කොහොම දේශනා කරත් ඒක ගැටලුවක් නෙමෙයි. නුවණින් විමසලා ඒකේ සත්‍ය තමන්ට දැනෙන විදිහට තමයි කොහොමද මේ ගමන ඒ තමන්ගේ හිතට එකගවන මේ දැන් මේ කටයුත්ත ධර්මයට හොඳට කෙනෙක් අවබෝධ එන්න තමයි යාට මේ ගැඹුරට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එතනට යාට යන්න බෑ ගැඹුරට එන්නේ මොකද එතනට යාට යන්න තරම් පරාසය යාගේ පෝෂණය වෙලා නැහැ. අතුලාන්තයෙන් යාට ඒකට කරෙක්ට් එක දාන්නේ හරි කියලා දාන්නේ. මොකද යාට සාන්දිටිකත් නැත්තම් ප්‍රත්‍යක්ෂත් නැත්තම් එන්නේ දැන් මේ ඇත්තටම අපි මේ කතා කරන ස්වභාවය තුළ කතා කරන්නේ දීර්ඝ කාලයක් අපි සමතේ වඩලා දීර්ඝ කාලයක් අපි මේ ධානවල කටයුතු කළලා දීර්ඝ කාලයක් සමාධියත් එක්කලා කටයුතු කරලා සතිය ගැන විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ සතිය ගැන විශ්ලේෂණාත්මකව පරේක්ෂණාත්මකව අපි බොහෝම මේ ඉවසිලිවන්තව කාන්ති පරමන් තපෝ කියන විදිහට කටයුතු කරලා ඇත්තට මේ ස්වභාවය නිසා අපිට මෙහෙම මේක මේ විදිහේ අදහස් ඉදිරිපත් කරන්න හැකියාව ලැබුණා මිසක් මේක මේ එකපාරටම අපිත් මේ පොතක් කියවලවත් කියන එකක් නෙමෙයි. ඔබට මේක දැනෙනවා ඇති මේ පොතක් කියවලම කියන එකක් නෙමෙයි මේ පුදුමාකාර විදිහේ ඉදිරිපත් කිරීමක් මෙයා මේ තුල මේ ඉදිරිපත් කිරීම තුල තියෙනවා. ඔබට ඒව සමහර ඒවා අපි උදාහරණයක් කියමු මෙහෙම. ඔබට බලන්න ඔබට මේක දරා ගන්න පුළුවන්ද කියලා මේක අහනකොටත් ඔබට මහා ගැටලුවක් වෙනවා. දැන් 이르දියෙන් වඩිනවා කියන එක. මේ මහා ගැඹුර තුල දකින්නකොට මේ 이르දිය කියන්නේ 이르දියෙන් වඩිනවා කියන්නේ ඔබට පොඩි උදාහරණයක් පෙන්නන්න. ඔබ සක්මන් භාවනාව කරලා බලන්න. ද සක්මන් භාවනාව කරන විවිධාකාර මේ කමඨහන් වල විවිධාකාර කමඨහන් වලින් පෙන්වන්න පුළුවන්. කමඨහන් ඉදිරිපත් කරන්න පුළුවන්. මුළු සබාදහම කමඨහන් තමයි. මුළු සබාදහම කමඨහන් වගේම මුළු සබාදහම බණ කියනවා අපිට. අපි බුද්ධ කියලා අපි ගන්නේ රූපයකට නෙමෙයි. අපි දැන් අපි කතා කරන්න ගියේ 이르දිය ගැන අපි එතන මේ බුද්ධ කියන වචනේ කියවුණු හින්දා ඒක පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්නන්න. මේ බුද්ධ කියන්නේ රූපයකට නෙමෙයි. සිද්ධාර්ථ හරි තථාගත ගෞතම සිද්ධාර්ථ ඔබ කියන වචනේ හරි ඒක රූපයක්. නමුත් සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ ලබනවා. ඒකේ වෙනසක් ඔබ දකින්නව නේද? එතකොට මේ වචනේ තුල බුද්ධත්වයේ කියලා කියන්නේ දැන් යමෙක් කියනවා නම් මම දේවත්වයටපත් වුණා කියලා. එතකොට එයා මිනිස්සෙක් විදියට ඉපදෙලා එතකොට දේවත්වයටපත් වුණා කියනකොට එතන වෙනසක් තියෙනව නේද? යමෙක් කියනවා නම් මම මෙහෙම බුද්ධත්වයටපත් වුණා. එතකොට ඒකෙත් වෙනසක් තියෙන්න ඕනේ නේද? එතකොට තව කෙනෙක් කියනවා නම් මම සෝවාන් භාවයටපත් වුණා. එතකොට එතන වෙනසක් තියෙනව නේද? තව කෙනෙක් කියනවා නම් මම අනාගාමී වුණා. එතකොට වෙනසක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? අර හැම දෙයකම තියෙනවා ඒ සංඥාවටම ඒ සංඥාව එයාටම සාන්දිටික නිසා ඒක තව කෙනෙක්ට නොතේරෙන එකක් තියෙන්නේ. ඒකට කියන වචනයක් ඕන නිසා අර වචන තියෙන්නේ. හැබැයි ඒක ඒකමද කියන එක දන්නේ ඒ කෙනාට තියෙන අවබෝධඥානය උඩයි. නැත්නම් එයා රැවටෙන්නත් පුළුවන්. හැබැයි මේ බුද්ධ කියන එක ගත්තොත් අපි 이르දිය ගැනත් පස්සේ කතා කරමු මෙතනින් පස්සේ මේ බුද්ධ කියන එක ගත්තොත් බුද්ධක්ෂණය මේ කෙනෙක් යමෙක් අන්ත දෙකෙන් මිදුනොත් ඒ කියන්නේ නාමයේ අන්තයයි රූපයේ අන්තයයි මේ අන්තය කියන්නේ මේ හැම එකම අන්ත කියලා ඉතින් හරි කමන්නේ ඇත්ත නැත කිව්වොත් මේ දෙකම එනවා ওই කොයි විදියෙන් ගත්තත් මේ ධර්මයේ තුල එහෙම ලොකු පරස්පරයක් නැහැ ඔබට තියෙන අවබෝධ ඥානයේ අවශ්‍යතාවය ඒ කියන්නේ අන්ත දෙක ඔබ මේ බාහිරේ කියන එකක් ඇත්තටම මායාවක් වෙනවා
මේ ධර්මය අවබෝධ වෙනකොට. එතකොට ඔබට සිතේම තමයි මේක චිත්තේන නියති ලෝකේ සිතේම තමයි හැදෙන්නේ. ඒකත් ඔබට දැන් ගැටලුවක් නැහැ. එතකොට ඔබ මේ සිතේම හැදෙන ලෝකෙත් සත්‍යයක් වෙන්නේ නැහැ. අන්න එතන ගැඹුරුයි. එතන ඒ වගේම ගැඹුරුයි ඊගව කාරණේ තමයි ඒ සිතේම හැදෙන ලෝකෙත් එක් ක්ෂණිකවම හැදිලා නැති වෙනවා. ඒක ඊටාම ගැඹුරු කාරණයක්. අර දෙක තුනටම වැඩිය ගැඹුරුයි. මොකද ඒ ක්ෂණිකවම ලෝකයක් හැදිලා නැති වෙනවා. ඇති වෙන්නේ සමුදේ, වෙන්නේ නිරෝධේ. හැබැයි නිරෝධයට යන්න නම් ඒක සත්‍ය දකින්න ඕනේ. ඒකයි ගැඹුරු. ඒ සත්‍ය දර්ශනයේ තියෙන කෙනෙක් තමයි ඒ දර්ශන සත්‍ය නුවණින් දැකනයි. අර ඒකයි මේකේ අර වචනේ තියෙන්නේ. සිහියෙන් නුවණින් යෝනිසෝමනසිකාරය කියන්නේ මේ නිකම්ම මේ සතිය වඩන එකක් නෙමෙයි. අතිශයින් ගැඹුරු කාරණයක්. එතකොට මේ ක්ෂණිකව හටගත්ත මේ සිත ඒ ක්ෂණයෙම නැති වෙනවා දකිනවා කියන එක. ඒක පවතින සිතක් නැහැ කියන එක. දැන් ඔබට දුකක් ඇති වෙනවා. දැන් බලන්න මේකේ ගැඹුර. මේ දුක ඔබ හිතනවා පවතිනවා කියලා. නැහැ. ඔය දුක එක ශ්‍රිතක් එක්ෂණයයි ඊගාව සිතත් එක්ෂණිකයි. හැබැයි මේකත් දුක සිතක්. ඒකත් දුක සිතක්. ඔය විදිහට බලන්න දැන් එකට එකතු වෙනව වැලක්. එතකොට මොකද? ඔබ හිතනවා පවතිනවා කියලා දැන් මේක. ඇත්තටම පවතින්නේ නැහැ. හැබැයි ඕක තේරෙන්නේ ටික වෙලාවක් යනකොට ඔහුට ඒ දුක නැහැ. ඊට පස්සේ සතුටින් ඉන්නවා. ඒකට හේතුව අර ඒ සිත සංඥා සකස් වෙන විදිහට තමයි සංඥා එක උප්පද්දති සංඥා එක නිරුද්ධති. මේ සිතත් විපරිණාම වෙන සංඥාවෙත් ඒක තියෙනවා. ඒක සංඥා එක උප්පද්දති සංඥා එක නිරුද්ධති කියනකොට තේරෙනවා. මේ හොඳට මේ දහම් කරුණු ඉදිරිපත් කරන්නේ හොඳ මේකක් ඇතුව. ඒක පෙන්වන්න පුළුවන් සූත්‍රවලින්. මේවා කියන විශේෂ සූත්‍රවල තැන් තියෙන පොට්ටපාසෝද ගාතව හොඳටම මේක පෙන්වනවා. ඉතින් දැන් එතකොට දැන් මේ සිත මේ මොහොතේ නැති වෙනවා. මෙන්න මේ අත්ගමේ අපිට පේන්නේ. අපිට සමුදේ පේන්නේ. හැමතැනම සමුදේ. ඔබ බලන්න හැම එකෙම ඇතිවීම විතරක් දැක්කොත් මිනිස්සෙක් නැතිවීම නොදැක්කොත් එයා හිතනවානේ මේක සදාක මේ ලෝකේ තියෙනවමයි කියලා හිතෙන්නේ. එයාට සත්‍ය දකින්නම බෑ. ඕක නුවණ තමයි ප්‍රඥාව කියන්නේ. මේ සිතේ අනිත්‍ය ස්වභාවය දකින්නේ. අනිත්‍ය කියන්නේ එතකොට මේ මොකද්ද මේ? සිත හටගෙන නැති වෙන ඒ අනිත්‍ය දකින්න එකයි බුදුදහමේ කියන්නේ අනිත්‍ය සංඥා වඩනවා කියලා. වෙන දෙයක් නෙමෙයි. ඔබ වෙන මොනවා රවුම් ගැහුවත් මොනවා කතා කරත් ඔය බාහිරේ මොනවා වෙන අනිත්‍ය ගැන කතා කරත් වැඩක් වෙන්නේ නැහැ. ධර්මයේ තුල පිරිසිදුවටම ඉලක්කම කළා පෙන්වන්න පුළුවන්. මෙන්න මෙතනයි කාරණාව කියලා. මේකයි අනිත්‍යද කියන්නේ. ඒ සිතමයි ලෝකයේ හැදෙන චිත්තේ නේද? එතනම ඒ සිත හටගෙන නිරුද්ධ වෙන තැන අනිත්‍ය දකින්න. හැබැයි මේ සිත දැන් හට ගන්නවා ලෝකෙම හට ගන්නවා මේ ෂණිකව. ෂණිකව ඔබට ලෝකයක් හැදෙනවා. ඒ ෂණිකව මේ ලෝකේ නැති වෙනවා. දැන් මුළු මේ ලෝකේ ඉන්න මේකේ තියෙන ඊටාම තවත් ගැඹුරට ඔබ යනවා. තව බලන්න යන්නේ නැද්ද කියලා. මුළු ලෝකෙම දැන් අපි තුමු කෝටි 7,800ක් මේ මිනිස් ජනගහනේ ඉන්නවා කියලා. අපි අනිත් සත්ව ජනගහ ප්‍රජාව නැතුව දැන් මේ මිනිස්සු කෝටි 750 කෝටි 800ක්ම ඒ එක්ෂණිකව ලෝකය ඇදිලා නැති වෙන අය. සිතකමයි හැදෙන්නේ. බාහිරක නෙමෙයි. නමුත් මේක මේ විදිහට ඒ ස්වභාවය තුළ හැමෝම කතා කරනකොට හැමෝම දකින්නේ බාහිරින්. බාහිර තමයි පෙන්වන්නේ. ඒතර ඔක්කොම හිතන් ඉන්නවා බාහිර කියලා. බලනකොට මුළු ලෝකෙම කණ්ණාඩි දාගෙන ඉන්නේ. මුළු ලෝකෙම පාට කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බලාගෙන ඉන්නේ. ඒක මුළු ලෝකෙම කතා කරනවා පාට කණ්ණාඩියේ තියෙන පාට අනුව. මොකද මිනිස් සංහතියටම තියෙන එකම අක්ෂි ස්වභාවයක්. දැන් ඔය අක්ෂිය නිකන් හරි අර මීමැස්සෙක්ගේ ඇහක් මිනිහෙකුට આવොත් මොකද වෙන්නේ? ඔහුගේ ඇහ අනිත් ඔක්කොටම වැඩිය වෙනස් වෙනවා. මීමැස්සට පේන්නේ ඔය විදියට ලෝකයක් නෙමෙයි.
ඒ වගේම ඔබගේ ඇහැ කරපොත්තෙක්ගේ ඇහක් වුණොත් ඔක්කොටම වැඩිය වෙනස් වෙලා රතු පාට ලෝකයක් අපේ. ඔය කොහොම කතාව වෙනස් වෙනවා මේ මිනිස්සයා කියන ඒ අක්සි කාචේ මේ මසස තුල තියෙන එක ගැන කතා කරත් ඒකෙන්නේ මේ බේ හදාගෙන තියෙන ලෝකේ. හැබැයි ඒකත් නෙමෙයි කාරණාව. ඒක සිතෙන් හදාගෙන මනෝවිඤ්ඤාණයෙන් සිතුවිල්ලක් ඒක සිතුවිලි ලෝකයක් හදලා තියෙන්නේ. ඕක ගොඩාක් ගැඹුරු කාරණයක්. හැබැයි දැන් බුද්ධක්ෂණය ගැන අපි කතා කරනකොට ඔන්න බලන්න ඔන්න ඔය සිත එක්ෂණිකව හටගෙන නිරුද්ධ වන සිත එක්ෂණිකව හටගෙන නිරුද්ධ නම් ඒක ප්‍රත්‍යක්ෂ නම් අවබෝධයක් තියෙනවා නම් නුවණින් දකිනවා නම් ඔහුට ඒ සිතේ ඇල්මක් කිසිම නැහැ. ඇති වෙන්නේ නැහැ. අඩු ගානේ සම්මුති නාමයක් ඒකට යා එකතු කරලා බාහිරින්වත් හොයන්න යන්නේවත් නැහැ. ඒ සිත අටගෙන ඒක අනිත්‍ය දකින්න කෙනා. ඒකයි මේ උද්‍යව්‍ය ඥානේ බාහිතුපට්ඨා ඥානේ මෙතන තියෙන්නේ. භංග ඥානේ තියෙන්නේ. භංග ඥානේ කියන්නේ මේකේ උදේ වය දකින ඥානේ. වය ඥානේ. නැති වෙනවා දකින්න ඕනේ කියන එක. උදේ කියන්නේ ඇති වෙනවා දකින්න, වය කියන්නේ නැති වෙනවා දකින්න. එක්ෂණික මේ සිත ගැනයි මේ කතා කරන්නේ. උද්‍යව්‍ය ඥානය කතා කරන්නේ ශුන්‍යතාවය ඇතුලේ. මේ ශුන්‍යතාවය ඇතුලේ මේ කතාව තියෙන්නේ. ඇයි ඒ? නාමයේ රූපේ තියෙන තැන ශුන්‍යතාවයක් නැහැ. නාමයේ රූපේ තියෙන තැන පු탁ජන භූමිය ඒක අන්ධකාර භූමිය. මේ කතා කරන ලෞතුරු භූමිය, ආර්ය භූමිය. අපි මේක යමක් අහන් ඉන්නවා නම් යමෙක් ඔහු ආර්ය ස්වභාවය ගැන අවබෝධයක් තමයි මේ ලබන්නේ. අවබෝධ ඥානෙ ඊටම වැදගත්. මේක ලබන්නම ඕනි පරතෝ ഘോഷේ නැතුව මේ බෑ මේ ශාසනය තුල කිසිවෙකුට කිසිම අඩියක් ඉස්සරහා යෑමට නොහැකි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට පමණයි මේ ශාසනය හිමි වෙන්නේ. ඒ තුල තමයි ආර්ය භූමිය තියෙන්නේ. ඉතින් ඔබ ඒක හදා ගන්න ඕනි එකක්. දර්ශන සමාපත්තිය සබ්බස සූත්‍රයේ ඒකයි මුලින්ම දාලා තියෙන්නේ. සම්මා දිට්ඨි කියලා මුලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ දාලා තියෙන්නේ තෝකම. අන්ත දෙකේ මිදුණු තැනයි සම්මා දිට්ඨිය තියෙන්නේ. ඒ හැම තැනම ඒකයි මුලින්ම තියෙන්නේ මේක. දර්ශන සමාපත්තිය සබ්බා සූත්‍රය ගත්තත් මුලින්ම. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුලින්ම ගත්තත් සම්මා දිට්ඨි ඥෝන. එතන මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන පහත්. කොහෙන් ගත්තත් එන්නේ එතන තමයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන කියන තැනට දස්සන තමයි මේ ප්‍රහාණය වෙන්නේ. ඇත්තටම සෝවාන් වෙන්නේ මෙතන මේක මේ භාවනාවම නෙමෙයි. භාවනාවත් පාවිච්චි කරන්නත් පුළුවන්, සමතේ පාවිච්චි කරන්නත් පුළුවන්, විදර්ශනේ පාවිච්චි කරන්නත් පුළුවන්. කෙනාගේ තියෙන ඒ සමතේ කෙනෙක්ට තියෙන්න පුළුවන් වැඩියෙන් සමකේතොන්ට තව එක්කෙනෙකුට විසිරෙනවා වැඩි වෙලා සමතේ අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක නා සමතේ පොඩ්ඩක් වඩන්න ඕනේ. ඒකයි මේකට මාර්ගෝපදේශකෙක්, කල්යාණ මිත්‍රයෙක්, ගුරුවරයෙක් හිටියොත් පහසු වෙන්නේ. තමන්ගේ අඩුපාඩු දකිමින් හදාගනිමින් යන්න ඕන නිසා. හැබැයි කෙනෙක්ට උපතින්ම සමතේ ගොඩක් පීඨන අය ඉන්නවා. සමහර අයට උපතින්ම විදර්ශනා ඥානෙ තමයි පීඨලා තියෙන්නේ. ඉතින් විදර්ශනා ඥානෙ උපතින්ම හරි වැඩිච්ච කෙනෙක්ට අමුතුවෙන්ම විදර්ශනාවට වඩා සමතේ අඩු වෙන්න පුළුවන්. විසිරෙනව වෙන්න පුළුවන්. ඒක සමතේ වඩන්න ඕනේ. හැබැයි විදර්ශනාවදටම නැති කෙනෙක් විදර්ශනා සමතේ ගොඩක් තියෙන කෙනෙක් විදර්ශනා වැඩියෙන් වඩනවා. හැම තිස්සෙම මේ මෙතන තියෙනවා මේ කතාව. මේකත් අවබෝධය දර්ශනයෙන් එන්නේ. මේකත් සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයට එන්නේ. එතනින්ද සුතවත් භාවයෙන් මේක දැනගන්න. දැන් අපි බුද්ධ කියන කෙනා මේ කතා කරන්නේ. බුද්ධ කියන්නේ රූපයකට නෙමෙයි. බුද්ධ කියන්නේ එක්ෂණික මේ මොහොතේ මේ සිත හටගෙන නිරුද්ධ නම් එයත් දර්ශනේ සත්‍ය දකිනවා නම් එයාට ඒ තුල කිසිම ඇලීමක් රාගයක් ද්වේෂයක් හටගන්නේ නැත්තම් ඔහු ඒකේ දෙයක් වෙන්නේ නැත්තම් ඔහුට බාහිරට හිත යන්නේ නැත්තම් ඔහුට ශුන්‍යතාවෙට නෙවටෙන්නේ. ඒ ශුන්‍යතාවෙ කිසිත් නෑ නෙමෙයිනේ. ඒක ඇවිල්ලා සිතට
ඇලෙන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන තැනට එන්නේ නිමිත් මේන අරමුණට රිංගන්නේ නැහැ. දැන් අන්නේ එතන ශුන්‍යයි. අරමුණට රිංගන්නේ නැති ඇලෙන්නේ ගැටෙන්නේ නැති වුණාම අරමුණ හිස්. අරමුණක් නැහැ නෙමෙයි. හිස් නෙමෙයි. අරමුණ හරයක් නැහැ. දැන් එතන එතකොට ඒ ක්ෂණික සිත අටගෙන නිරුද්ධයි. එතකොට ඊගාවශනයත් හටගෙන ඒ විදිහටම නිරුද්ධයි. දැන් ඔන්න බලන්න දැන් බුද්ධක්ෂණය හොයාගන්න කෙනෙක්ට ඔය ඔතනින්මත් බෑ. තවත් ගැඹුරු තැනක් තියෙනවා. ඒ මොකද්ද? මේ සිත මේ අරමුණ හටගත්තේ කොහොමද? මේක පෙර මතකයෙන් සංඥාවෙන් එන්නේ. ඒකයි කියන්නේ යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් විජානාති. ක සංජානාති කියන්නේ දර්ශනයෙන් දකිනවා. සත්‍ය ඥානය දකිනවා. දර්ශන විසුද්ධිය තියෙන කෙනාටයි චිත්ත විසුද්ධිය තියෙන්නේ. චිත්ත විසුද්ධිය ඇති කෙනාටයි ධිට්ඨ විසුද්ධිය තියෙන්නේ. ඒ කෙනාටයි කාංකායතන විසුද්ධිය මේ සියල්ල මෙතනින් ගැලවෙන්න ඕන. කාංකා කියන්නේ සැකේ. එතනින් ගැලවුණොත් තමයි සංකාර උපේක්ෂා ඥානෙට එන්නේ. සත්තානුලෝමික ඥාන වලට එන්නේ. ඉතින් මෙන්න මෙතන බුද්ධක්ෂණය කියන තැන මොකද්ද මේ බුද්ධ කියන්නේ කියලා දැක්කොත් කෙනෙක්ට දැන් මෙතන පෙරමතකේ නිසා තමයි සංඥාව ඒ අවිද්‍යාව පත්‍ය සංකාර කියන තැනින් තමයි මේක ගන්නෙ. සංකාර තියෙනවා. මේක තියෙනවා සංකාර. මේ ක්ෂණික සිතේ තියෙනවා. හටගන්න සිතේ. එතකොට ඒ සංකාර ස්වභාවය. ඒ සංකාර තමයි එතකොට මෙතන ක්ෂණික හටගන්න සිතේ මෙතන මේ සත්‍ය දකින්නකොට වෙන්නේ ඒ සමතයක්. ඒ සංඛාරවල හිස් ස්වභාවය, ඒ කියන්නේ ශුන්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ මෙතන මේ වචනවල තමයි මේක කියාගන්න මේ අපහසුතාවයකට ලක් වෙන්නේ. මේකේ ගැඹුර වැඩි නිසා මේ වචන නෙමෙයි. අතර මේක උපමා ගන්න බුදුන් වහන්සේ. ඒක නිසාමයි මෙතන තියෙන සංඛාර කියන්නේ ඒ පෙර මතකයේ මායාව බොරුව අවබෝධ වෙනවා. එතකොට එයාට මේ හැම සිතක්ම පුරාණ බිදම් භික්කවේ කම්මම් වදාමි. මේ හැම සිතක්ම වර්තමානයේ වෙන්නේ. නමුත් මේ හැම සිතකම මේ අතීත සිතුවිල්ලක් කියන්නේම ඒ අතීතේ ගිහිල්ලා ඉවරයි. නාත්ව ගම්මේ එන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ සිත හටගෙන තියෙන්නේත් අතීතෙමයි. ඒකත් ගිහිල්ලා ඉවර වෙච්ච එකක්. ඒතර වර්තමාන මේ මොහොත ගත්තම සිතකුත් නැහැ. ඇත්ත කතාව ඕකයි. වර්තමාන මේ මොහොතේ සිතකුත් මුකුත් නැහැ. දැන් මොහොතේ මුකුත් නැහැ. මොහොතට අවදිය කියන්නේ ඒකේ මුකුත් නැහැ කියන්නේ හිස් නෙමෙයි. අර මේ කතා කරන චිත්තචෛසික පැත්තෙනුයි මේක හිස් වෙන්නේ. ඒ කියන්නේ සිතුවිලිත් නැහැ නෙමෙයි. හටගෙන නිරුද්ධ වෙන එක කිසිම අර වටිනාකමක් නැති මුදල් නෝට්ටුවක් වෙනවා. ඒ සිත හටගත්ත සිත නිකන් ස්කන්ධයක් විතරයි. ස්කන්ධේ උපාදාන වෙන්නේ. එතන තියෙන ශුන්‍ය ස්වභාවය. ඒ ශුන්‍ය ස්වභාවය හරිම ගැඹුරුයි. ඒක ශුන්‍යත විහරණය කියන්නේත් ඒකයි. නමුත් මේ මොහොතේ මුකුත් නැහැ කියන තැනයි බුද්ධක්ෂණේ තියෙන්නේ. බුද්ධ ෂණේ කියන්නේ ඔතන. ඔය බුද්ධ ෂණේ. දැන් ඔය බුද්ධක්ෂණය කාටද අල්ලන්න පුළුවන්? කවුද නුවණින් ග්‍රහණය කළේ? ඒත් ඔබ හිතනවාද ඔබ මේ කියන එක ඇහුණත් ඕක ග්‍රහණය කරා කියලා? නෑ. ඇයි මේකේ තරම්ම සියුම් මේ කියපු දේ කාරණෙත් දැන් මේ කියපු දැන් මේ ස්වභාවය තුළ අතරම මේ කියපු ස්වභාවය තුළ මේ කියට අපිට තේරෙනවා මේ තාම හරියට ඉදිරිපත් උනේත් නැහැ කියලා. මේක හරි පටුවට ලේසියට එහෙම මෙහෙන් ගස්සලා දමලා ගහලා ගන්න බෑ. කෙටි ක්‍රමත් නැහැ. නියම විදියටම දකින්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේ උපමා පෙන්නනවා මේක දකින්න. මහණෙනි අර අස්ව ලෝමක් 100ක් කඩකට විදින එක වෙන්න පුළුවන්. මේක වෙන්න ඇත්ත අමාරුයි කියනවා. ඒ තරම් මෙතන සියුම් කාරණයක් තියෙනවා. ඒ කියන්නේ මේක දකින්න ඕනි මේ මොහොතේ ඇති වෙනව නැති වෙනව. උදේවැය ඥානෙත් මේකේ තියෙනවා. දර්ශනෙත් මේකේ තියෙනවා. දර්ශනාපත්‍යත් මේකේ තියෙනවා. පුරාණ විදම් භික්කවේ අතීත අනාගත වර්තමාන ඥානයත් මේකේ තියෙනවා. අධ්‍යත්ත බහිජ්ජා ඥානෙත් මෙතනදී බලපානවා. මේ හැම එකම මෙතනදී මේ ෂණේ දකින්න එක හරියට නිකන් පරමාණු බෝම්බයක් පිපුරුවා වගේ වැඩක්. මුළු ලෝකෙම කුඩු වෙනවා යාගේ. එයාගේ මනස ඇතුලේ යාගේ ඇඟේ මේක මුලින්ම දැනෙනකොට කෙනෙක්ගේ
හිරිගඩු පිපෙනවා. ඒ චිත්තක්ෂණේ දකින්නකොට බුද්ධක්ෂණේ එයාට දැනෙන පළවෙනි ෂණේ දකින්නකොට මුළු ඇඟම මේ රෝම කූපපවා එයාගේ ඉලිප්පෙනවා. ඔබට ඒක තාම දැනිලා නැත්නම් ඔබට ඒක දැනිලත් නැහැ. සාන්දිටික වෙලා නැහැ තාම. මේකේ සත්‍ය දකින්නකොට අතුලාන්තයෙන්ම ප්‍රත්‍යක්ෂතාවයකට එයාපත් වෙනවා. මේක නේ කියලා. එතකොට ඒ ඔබ දැක්කලා තියෙන කෙලින්ම බුද්ධක්ෂණේ. අන්න ඔබ බුදුන් දැක්කා. කොහොමද බුදුන් දැක්කේ? සෝ ධම්මං පස්සති සෝ මං පස්සේ ධර්මයේ දැක්කා. අනේ එතනයි මාර්ගේ. ඔතනයි දොරටුව. නිවන් දොරටුව තියෙන්නේ ඔතනයි. මේක අතිශයින් ගැඹුරුයි අතිශයින් සියුම් කාරණයක්. මේක අපි මේ ඉදිරිපත් කරන දේශනා මාලාව අරගෙන යන්නේ මේ නිබ්බිදාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාණු කියන තැනට. එතනට තමයි මේ අරන් යන්නේ. මේක අපි දැක්කේ නෑ මේ ජාත්‍යන්තර මාධ්‍යෙත් ගොඩක් අඩුයි. මේ ඉදිරිපත් කිරීම අඩුයි. යමෙකුට ඇහෙනවා නම් ඔව් මහා භාග්‍යවන්තයෙක්. එයා අපේ නුවණයි. ඒ අපේ ඥානයයි. අපිට අපේ ඥානෙට දැනෙන්නේ එහෙමයි. මෙයා අවබෝධ කරගත්තොත් ඔහුගේ මේක කිසිදා නොසැලේ. ඒ කියන්නේ උට මරණයක් නෑ. ඇයි ඒ? එච්චරයි වෙන්නේ මේ ලෝකේ. එච්චරයි තියෙන්නේ. මොකද්ද තියෙන්නේ? මුකුත් නැති එක. මුකුත් නැති එක. මුකුත් නැති එක කියන්නේ හිස් එකක් නෙමෙයි නැති එකක් නෙමෙයි. මේක වචනෙන් කියා ගන්න බැරි ප්‍රශ්නේ තමයි මේ එන්නේ. බුදුන් වහන්සේ පෙන්වන කාරණාව ඊටාම නිවැරදි. මේ වචන සියල්ල ලෞකිකයි. සියල්ල වචනවල තියෙනවා අන්තයක්. දැන් නැත කිව්වොත් ඒක තිබිලා තියෙනවා. ඇත කිව්වොත් ඒක නැති වෙනවා. අන්ත කැරකෙනවා දෙපැත්තේ. මේ වචන හැදිලා තියෙන්නේ එහෙමයි. ඒකයි මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ වලින් තමයි භාෂාවක් හැදෙන්නේ. මේ භාෂාවෙන් කොහොමද මේක කියන්නේ? මෙතන ශුන්‍යත් නෙමෙයි. නමුත් ශුන්‍යයි. ඕක කිව්වොත් තේරෙනවද? ඒත් තේරෙන්නේ නැහනේ. ඒත් තේරෙන්නේ නැහැ. ඔබ කවදා හරි කරන්න ඕනි මේක අවබෝධ කරගන්න එකම තමයි. මේකට ඕනි කරන්නේ අර දැනුම තමයි. හොඳට ශ්‍රතවත් භාවය. ඒ කියන්නේ දර්ශනය හොඳට වැදගත් වෙනවා මේකට. සත්‍ය ඥානය හොඳටම වැදගත්. ඒ වගේම තමයි මේ අධ්‍යාත්ම බහිද්ද ඒව හුඟක් වැදගත්. මේක හැම පැත්තක්ම දකින්න ඕනි. ඒ වගේම තමයි අතීත අනාගත වර්තමාන තුන් කාලේ අකාලික දහම දකින්න පුළුවන් වෙනවා. අකාලික තැන්ට එන්න ඕනි. ඒ වගේම අනිමිත්ත සමාධියට එන්න ඕනි. දැන් මේක සමාධියක් වෙනවා. මෙතනට හිත තියාගෙන ඉන්න එක සමාධියක් වෙනවා. ඒකට කියනවා ඒනව නිමිත්ත මේ ෂණේ සිත. නිමිත්ත කියන්නේ මේ ෂණේ සිත. නිමිත්ත කියන්නේ සිතනේ. එතකොට ඒ සිත. ඒ සිත මිදෙනවා ඒ සිතෙන්. මේ සත්‍ය තුලින් මිදෙන්නේ. සත්‍ය දකින්නකොට ලෝකේ බොරුවක් වෙනවා. අපි අර වටේ අයිසින් ටික ගැන තමයි පැහැදිලි කරන්නේ. නමුත් අපිට පේන්නේ හැමෝටම පේන දේ අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. අනිතර ඕගොල්ලන්ට පේනවා කියන වගේ. නමුත් ඕගොල්ලන්ට ඇතුළ පේන්නේ ඇතුළට අර ඥානය ඕනි. ඒක දකින්න අර මේකේ ධර්මයේ තුල පේනවා. දැන් අපි බුද්ධක්ෂණය තමයි දැන් මේ අරමුණු කළා වචන ටික කතා කරේ. මේ ක්ෂණේ මේ සිත මේ දැන් ඇති වෙලා නැති වෙලා ඊගාව සිතත් ඒ මොහොතේ ඇති වෙනව නැති වෙනව. හැබැයි ඔය ඊගාව සිත කියන එකෙත් තියෙන අතීත සිතක්මයි. ඔය සිතක් හටගන්නේ අතීත මතකේ නිසා. ඒකයි නිමිත්ත සිතක් වෙන්නේ. සිතක් වෙන්නේ නැද? ඒක සිතක් කියනකොට මොන සිතද? ශබ්දේ මොකද්ද? කපුටගේ ශබ්දේ. එනයි කපුට කොහෙද ආවේ? අතීතේ. දැන් පාටක් යෝග මොන පාටද? රතු පාට කොහෙද තිබ්බේ? ඒකත් පෙර මතකේ අතීතේ. ඔය හැම සිතම අතීතෙන් එන්නේ. එතකොට දැන් වර්තමානයේ මොකද්ද තියෙන්නේ? වර්තමානයේ අපි කතා කරන්නේ වර්තමානයේම පමණයි මොහොත පමණයි කියලා. නමුත් මේක තවත් ගැඹුරට ගියාම පේනවා මොහොතක් නැහැ කියලා. නොතනයි ගැඹුර තියෙන්නේ. මෙතන ඇවිල්ලා අතිශයින්ම ගැඹුරුයි.
තේරෙන්නේ නැහැ කියන එක සාධාරණයි. කිසිම මුකුත් එහෙම කලබල වෙන්න එපා. තේරෙන්නේ නැති එක සාධාරණයි. මේක තේරෙන් ගන්න තමයි මේ තරම් විශාල ධර්මස්කන්ධයකුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒත් ඒ හැමෝටම බුදුන් වහන්සේ මේක පැහැදිලි කරපු ඒ දේශනා මාලා එකතු කරලායි මේක අදලා තියෙන්නේ. මේ ඔක්කොම දැනගන්න ඕනිත් නෑ නිවන් දකින්න. මෙතනමයි හැබැයි දකින්න ඕනි තැන. නිවැරදිව මේ කෝණේ ග්‍රහණය කරගන්න ඕනේ. මේක කෝණයක් තමයි තියෙන්නේ. ඥානයක් තියෙනවා මෙතන දකින්න ඕනි. අන්නේ ඥානෙන් සියලු සිත් දකින්න ඕනි. ඒ කියන්නේ එන සියලු සිත්. එතකොට මොකද වෙන්නේ? හැම සිතක්ම හිස්, ඒ කියන්නේ ශුන්‍ය වෙනවා. ඒකයි මේක ශුන්්‍යත චේතෝ විමුක්තිය වෙන්නේ. දැන් අකාලික වෙන්නේ. මේකට කාලේ නැති වෙනවා. ඇයි? දැන් ඔබ කාලය ගැන කියන්නේ සිතුවිල්ලකින්නේ. කාලය ගැන කියන්නේ සිතුවිල්ලකින්. සිතුවිලි නැති වෙනකොට මොකද වෙන්නේ? කාලේ නැති වෙනවනේ එතනම. දැන් හෙට කියන එකත් සිතකින් එන්නේ. ඊයේ කියන එකත් තිබ්බා කියන එකත් සිතකින් එන්නේ. දැන් සිත අවබෝධ කරනකොට සිතින් මිදෙනවා කියනකොටම සිත නැති වෙනවා කියනකොටම කාලෙත් නැති වෙනවා. ඒතර අවකාශය ඒකනම් පච්චේ පරිග්ගා. ඒ කියන්නේ ඥානෙ. ඒ කියන්නේ මොකද්ද? අවකාශය කියන එක මේ සංඥාව දකින්න කෙනා සංඥාව හරියට අවබෝධ කරගන්න කෙනාට අවකාශයේ බොරුවක් බව පේනවා. මේක ඇවිල්ලා පුදුම කතාවක්. මේක ඇවිල්ලා ඔයා ගන්න ෆොටෝ එකක් ඇහෙන්. දැන් අපි ගමු උදාහරණයක්. ෆොටෝ එකනේ කොහොමද ඇහැ කියන්නේ? ෆොටෝ එකක්. කැමරාවක්නේ කාචේ. එතකොට ගත්ත ෆොටෝ එකේ ඕක ඇතුලේ ෆොටෝ එක ඇතුලේ අවකාශයක් පේනව නේද? දැන් ওই ෆොටෝ එක ඇතුලේ අවකාශය ඇත්තටම අවකාශයක්ද? ෆොටෝ එක ඇතුලේ දැන් ඔබට දැන් ওই ෆොටෝ එකේ අපි තුමු මොකක් හරි තියෙනවා මොන හරි කීපයක් තියෙනවා. ඒක ඇතුලේ ඔබට හිස් තැනක් පේනවා. ඒකයි මේකයි අතර පරතරයක් පේනවා. අතන ගහක් තියෙනවා. මෙතන ගෙයක් තියෙනවා. දැන් මෙතන අවකාශයක් වගේ පේනවා. පේනවනේ. ඇත්තට ෆොටෝ එක ඇතුලේ අවකාශයක් තියෙනවද? ඔය ගත්ත ෆොටෝ එකනේ දැන් ඔතනින් එහාට තියෙන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයට මෙහා පැත්තමයි ద్వාර චක්කු විඤ්ඤාණ සිත තියෙන. දැන් ద్వාරෙන් එන්නේ ඇඩතලය. ඇඩතලය තුල පේන්නන්නේ ෆොටෝ එක. ෆොටෝ එකේ තියෙන්නේ ස්ට්‍රේ කිරණයක් වගේ එකක්. දැන් එතකොට මේ ෆොටෝ එක කියන්නේ මේවා කියලා. ඒක කියන්නේ මනෝවිඤ්ඤාණය. එතකොට බලන්න දැන් මේ ෆොටෝ එකේ තියෙනවද අවකාශය? ෆොටෝ එකේ අවකාශයක් නැහැ. ෆොටෝ එක පින්තූරයක්. පින්තූරයක එහෙම කතාවක් නැහැ. අවකාශය තියෙන එළියේ. එහෙමනේ අපි හිතන් ඉන්නේ. නමුත් ඒක මායාව. මායාව බව පේන්නේ මේක මනෝවිඤ්ඤාණයෙන් තමයි කියන්නේ අවකාශයක් කියලා. නමුත් ඒකේ තියෙන පින්තූරයක්. ඒකයි මේක ප්‍රතිබිම්බයක් වෙන්නේ. ඒකයි ස්පර්ශ පස්චා කියලා ගන්න හැමතිස්සෙම මේ මනසින් ඇදෙන කිසිම දෙයක් ලෝකේ සත්‍යයක් නෙමෙයි. අපි සත්‍යයක් කියලා ගැනීම තුලයි රැවටෙන්නේ. මේක අවබෝධ කිරීමයි අවිද්‍යාව විදීමයි විද්‍යාලෝකෝ කියලා ධම්මචක්කුසේ පහළ වුණා කියන්නේ. ආලෝකෝ උදපාදි කියන්නේ මෙන්න මේක සත්‍ය දකින්න ඕනේ. සත්‍ය දකින්නකොට මේ සියල්ලම උතනින් අනිදස්සනයි. මේ සිතට මුකුත්ම හම්බ වෙන්නේ නැහැ. එතකොට සියලු සිත් වලින් මිදෙනවා. එතකොට මේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙන්න දෙයක් තියෙන්න ඕනේ. කැමති වෙන්න මොකක් හරි තියෙන්න එපා. මොකක්වත් නැතුව කොහොමද කැමති වෙන්නේ? කැමැත්තක් නැහැ, අකමැත්තක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ලෝකෙත් නැහැ. ලෝකයෙන් මිදලා ලෝකවිදු. ඊට පස්සේ මොකක්වත් නැහැ. දැන් මොකද වෙන්නේ? බුද්ධ වෙනවා. ඔන්න බුද්ධ වෙනවා. දැන් මැරෙන්නෝ එහෙම කතා නැහැ මේකේ. මරණයක් කොහොමද පණවන්නේ කියන්නේ? ඒකත් සිතක් නේ. කවුරු හරි කෙනෙක් දැන් කියනවා මැරෙනවා කියලා. ඒක සිතක් වෙනවා. ඒකත් සිතක්. ඉපදෙනවා කියන ඒකත් සිතක්. ඔය සිතින් මිදෙනකොට ඒවත් නැහැ. ඇයි සිතුවිලි නේවා? ඕක ගැඹුරුයිනේ. තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ හරියට නිකන් මේ සතෙකුට වෙනින් මොකක් හරි කිව්වා වගේනේ. සතාට දැන් අපි කියන එක තේරෙනවද? නෑනේ. ඒ වගේ නේද මේ කතාව? අර චීන භාෂාවේ චීනෙක් කැවිලා මොනවා හරි කියවනවා වගේ නේද දැනෙන්නේ? අnder දෙමළ වගේ නේ.
ඕක තමයි හරි. ඕක හරි ඔබ හරි ඔබගේ නුවණ කොහොමද මේ தත්ත්වයට ගන්න කියන එකට තමයි අපිටත් තියෙන ප්‍රහේලිකාව. බුදුන් වහන්සේත් බුදු වෙලා මේ ධහම මිනිසුන්ට කොහොමද දේශනා කරන්නේ, කොහොමද මේ ධහම කාටවත් තේරෙයිද කියලා. ඒක නිසායි කියන්නේ අර සංඥාව ආවා කියන්නේ. මේ ධහම අවබෝධ කිරීම සුකර නැහැ, ලේසි නැහැ. ඒක මහා ගැඹුරුයි. හැබැයි මේ ලෝකේ පරමාර්ථ සත්‍ය මේ පමණයි සත්‍ය. වෙන සත්‍යයක් නැහැ. මේ ලෝකේ බොරුවක්. මුළු ලෝකෙම බොරුවක්. ඒ බොරුව අවබෝධ කර ගැනීම අතිශ්‍රේෂ්ඨ වැඩක්. මේකේ තවත් ගැඹුරක් තියෙනවා. ওই කියපු ටිකටත් එහා මේක තව පරාසයට පැහැදිලි කරොත් ඔබට හැම තැනම ඇඟේ හිරි වැටෙන කතා ටිකක් තියෙනවා. දැන් අපි බලමු. දැන් ඔබ බුද්ධ දැක්කා. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුන් දකින්න පුළුවන් ඒ ධර්මයෙන් විතරයි. කවදාවත් ওই රූපයක බුදු කෙනෙක් නැහැ. එතෙන්නේ ධර්මයේ දකින්න කෙනා බුද්ධ දකින්නවා. බුද්ධ ජීවමානයි. බුද්ධ කියන්නේ කිසිම දෙයකට නෙමෙයි. කිසිම දෙයක් නැතිකමට. ඒක ශුන්්‍යතාවයක් නෙමෙයි. ඒකයි ඒකට බුද්ධ කියන්නේ. ශුන්්‍යතාවේ නෙමෙයි. ශුන්්‍යතාවේ නිවන නෙමෙයි කිව්වේ ඒකයි. දැන් මේක ඊටත් වැඩිය ගැඹුරුයි. දැන් කියන එක. දැන් ඔතනින් තමයි මේක සියල්ලම පටන් ගන්න. මොකද ඕක තමයි නිවන් දොරටුව. ඔතනින් තමයි යන්නේ මේ කතාව. මේ කතාවට ඔබට දැනගන්න තව කාරණා තියෙනවා. නැත්නම් ඔබ උත්තේජයට වැටෙනවා නැත්නම් සාස්වතයට වැටෙනවා. අන්තයකට වැටෙනවා ඒ තාම ඉවර නැහැ. හේතුව ඔබගේ සිත ඕක දැන් දැනුමෙන් දැනගත්තත් පළක් වෙන්නේ නැහැ. ඔබ දන්න දේද අපි කිව්ව දේ අනිවාර්යයෙන්ම ඒක වෙන්නේ. අපි කිව්ව දේ නෙමෙයි ඔබ දන්නේ. ඒක වෙන්නේත් නැහැ. ඊගාව එක තමයි මේකට මහා උරගාලා බලනවා වගේ වැඩක් මේකේ තියෙනවා. උරච්චි කරලා බලනවා වගේ. මොකද අපිට තාව පරාසයක් තියෙනවා පෙන්නන්න. ඔබේ පරාසයේ ඔබ විසින් ඔබට අවශ්‍ය කාරණා ඉස්මතු කරගන්න ඕනේ. හැමෝටම හැම කාරණාවම වැදගත් වෙන්නේ නැහැ. කෙනා ලෝකෙට ගැට ගැහුණු තැන් තියෙනවා. සංඥා තියෙනවා. අන්නේ සංඥා නිරෝධයක් වෙන්න ඕනි. ඒ සංඥා වලින් තමයි මේ ඔබගේ කෙනාට කමටහන් වෙනස් වෙන්නේ ඔන්න ඕක නිසා. අතර බුද්ධ කාටවත් පණවන්න බෑ. දැන් මේක ලෝකෙට මුලින්ම එලි කරපු කෙනා බුද්ධ කියනවා. ඒ සම්මා සම්බුද්ධ කියනවා. ඒතර සම්මා සම්බුද්ධ කියන්නේ ඒකයි. සම්මා කියන වචනේ දාන්නේ එයා පළවෙනි කෙනා නිසා. සම්මා සම්බුද්ධ අනිත් කෙනාට කියන පච්චේක බුද්ධ කියලා. ඒතර බුද්ධ කියන එකට විග්‍රහයෙන් ගොඩයි. දැන් කෙනෙක් දැන් මෙන්න මේ සමාජයේ දැන් අද තියෙන බලන්න පුහුදුන් මිනිස්සයා කියනවා තේරවාදී කියන්නේ එකක්ලු මහායාන කියන්නේ තව එකක්ලු. සානිකරම බොරුවක් නේ කියන්නේ. ඔය ඔක්කොම එකයි. මේ බුද්ධ එකයි. එයා දන්නේ එයා කියනවා තේරවාදී කියන්නේ රහතන් වහන්සේවලු මහායාන කියන්නේ මේ බුදු වෙන්නලු. තේරවාදී කෙනුත් බුද්ධ තමයි වෙන්නේ. මහායානයේ කෙනුත් බුද්ධ තමයි වෙන්නේ. ඒක රහත් කිය මේ වචන වැඩක් නැහැ. බුද්ධත් වැඩක් නැහැ මේ වචන ටික බැලුවාම. වචනේ වැදගත් වෙන්නේ නිවන. ඔය ඕකේ තමයි තියෙන්නේ මේ වචනේ අවසානයේ මෙතනට එන්නේ ඒ බුද්ධ නිවන් දකින්න ඕන. තවත් ඒ කියන්නේ ගැඹුරුයි. ඔව්. ඉවර නැත්තේ ඒකයි කියපු ටික. ඒකයි මේක පටිනිස්සග්ගාණය කියලා අපි කියන්නේ හැමතිස්සෙම. එතනින් තමයි මේක අවසානයේ තියෙන්නේ. ඒ ඥානෙ මේ සේරම ඥාන. දැන් මෙතන ඔබම රැවටිච්ච මේ ලෞකික පුහුදුන් මිනිස්සයා පටලවා ගත්ත තව තරක් පෙන්වන්නකෝ. මේ 이르දියෙන් වඩිනවා කියන එක. ඒක ගැන කියනකොට බොහොම පරිස්සමෙන් අහගන්න. ඔය වේදේ තුල පෙන්නන ඔය පාවෙන සුකුම ශරීර හදාගන්න ඔය පේන රූප කතා ඒව වෙනයි. ඒවා මැජික්. ඒක වෙනම මාතෘකාවක්. ඒකත් මේ හරහාමයි තියෙන්නේ. අපි ඒක වෙනම කතා කරමු දවසක. නමුත් මේ දැන් කියන එක බලන්න.
සක්මන් භාවනාව කරනවානේ ඔබ. අපි ඕක තමයි මුලින්ම ඉදිරිපත් කරන්න හැදුවේ. නමුත් අපි මේක බුද්ධ කියන වචනේ ආපු නිසා එතනට ආවා. හැබැයි මේක තවත් පැති තියෙනවා කියන්නේ මේ බුද්ධ කතාවේ. තවත් පැති තියෙනවා කියන්නේ ඔබ ගාත කියනකොට ඔබට විශේෂ කාරණා ටිකක් තියෙනවා කියන්නේ. මේ ඥාණයෙන් නැතුව වුණත් වෙනින් ඥානයක් ඔස්සේ ඔබට යමක් සිද්ධ වෙනවා. ඒක පෙන්වන්න පුළුවන්. ඔය සාමාන්‍ය ආමිස පූජාවෙත් වටිනාකමක් තියෙනවා. අපි ඒකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ. අපි මේ දහම තුළ තියෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ අපිට. බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව අවබෝධය. අවබෝධය තුළ අපිට තේරෙනවා කිසිම දෙයක් අත්හැරිය නොහැකි. ඒ කියන්නේ අල්ලගන්න කතාවක් නෙමෙයි. අපි කියන්නේ මේවා බොරු කියලා කියන්න බෑ. මේ හැම එකම දහම තුළ වැදගත්කමක් පෙන්වනවා. දැන් අපි හිතමු දැන් අපි මේක නොදන්න කෙනෙකුටනේ කියන්නේ. එතකොට නොදන්න කෙනා වැදගත් නැද්ද? එතකොට අපි හිතමු මේ සත්වයක් පවා නිවන් දකින්න ඕනේ නැද්ද? එතකොට මේ සතෙක් පවා අපි කරුණාවක් අපිට පහළ වෙන්නේ නැද්ද? එහෙනම් වැරදිලා. මේ ධර්ම අවබෝධ වුණාම සියලු කෙලෙස් නැසෙනකොට අත්තර මහා කතාවක් වෙනාට සබහා දහම් බවට පත් වෙනවා. මේක තවත් ගැඹුරුයි. ඒක ඔය කියන හැම එකෙම කෙරවලම අන්තෙටම යන්න ඕනේ. අපි එතනට ගියාම ගොඩක් අය හිතනවා මේ උඩින් බලලා මේ කියන්නේ මේ සබදාව නෑ. ඔබ හිතන සබදාව නෙමෙයි. අපි කියන සබදාව. ඒකත් ගැඹුරුයි. දැන් අපි 이르දී කතාවට එමුකෝ. දැන් ඔය සක්මන් භාවනා කරනකොට ඔය උදාහරණයක් විදිහට අපි මේකත් උපමාවක් ගන්න. උපමේය ගලප ගන්න. දැන් ඔබගේ සිතේනේ හැම එකම ඔබගේ විඥාණය තමයි දැන ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට ඔබ ඇවිදින බව දන්නෙත් විඥාණය. එතකොට ඇවිදිනකොට කකුලේ තද ගතිය ඒ සේරම විඥාණයට එන්නේ. ඔබ වටපිට බලනකොට ඒ පේන ආලෝක ඔක්කොම විඥාණයෙන් එන්නේ. මනසින් මනෝවිඥාණයෙන් දැන ගැනීම එන්නේ. එතකොට ඔබ සක්මන් භාවනාව කරනකොට ඒකේ තියෙන ගැඹුරුම තැන තමයි මේ පෙන්නන්නේ. ඔබට ඔබගේ විඥාණයට නම් සියල්ල දැනෙන්නේ ඒ පොළවට අඩිය දෙනකොට දැනන තද ගතියටත් විඥාණයටම නම් දැනෙන්නේ. ඒ විඥාණය කියන්නේ ඇත්තටම ඒ ස්වභාවය දැක ගන්න ලෞකික ස්වභාවය තුලින්ම ඒ විඥාණය කියන තැන පිහිටන්නේ ලෞකික ස්වභාවයෙන්නේ. ඒකම දැක ගන්න. එතකොට ඒක තමයි අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ මිනිසුන් කටයුතු කරන සියල්ලගේම ඒ ස්වභාවය තුල ඔවුන් ඇවිදින්නේ මේ ඇවිදිනවා කියලා හිතලා. එතකොට ඌ කියයි මම ඇවිදිනවා. ඔව් කියයි මම සක්මන් කරනවා. එතකොට ඒක සම්මුතියෙන් එන්නේ. එතකොට ওই වගේම ඔහුට දැනෙන දේකුත් තියෙනවා. කකුලට තද ගතිය දැනෙනවා. හැබැයි අපි කියන ඊට වඩා ගැඹුරට ගිහිලා දෙයක් ඔබට. හැබැයි මේක ගැඹුරුයි මේ කතාව. ඔබ ඔය එක්ෂණික සිතේ නම් ලෝකෙම මැවෙන්නේ මේ අවබෝධඥානය තියෙන කෙනාට විතරයි මේ කියන එක තේරෙන්නේ. එක්ෂණික සිතේ නම් මුළු ලෝකෙම මැවෙන්නේ. එක්ෂණිකව ලෝකෙම පහළ වෙනවා කියන්නේ. ඔව්. මේ මොහොතේ මේ දැන් මේ සිත සකස් වෙනකොට මුළු ලෝකෙම සිතේ සකස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ෂණේම බිඳ වැටෙනකොට සමුදය අත්ගාමේ නැති වෙනවා. හැබැයි අපි කියන්නේ ඊටත් වැඩිය ටිකක් ගැඹුරුයි. දැන් ඔබගේ මේ මොහොතේ ඔබ මේ සක්මනේ යෙදෙනකොට මේ ලෝකේ මැවෙනවා නම් එක්ෂණික සිතේ මේ කියන තැන ගැඹුරුයි එක්ෂණික සිතේ මැවෙනවා නම් ඔබට පොළවත් හිතටයි දැනෙන්නේ කකුලත් හිතටයි දැනෙන්නේ තද ගතියත් හිතටයි දැනෙන්නේ ඔබ ඇවිදින්නෙත් හිතිනුයි ඒ කියන්නේ ඔබ හිතින් පොළවක් මවාගෙන හිතින් කකුලක් මවාගෙන හිතින් තද ගතියක් දැනෙන ඔබ 이르දියෙන් ඇවිදින සිතින් මවාගත්ත පාරක ඔබ ඇවිදින්නේ ඔබ 이르දියෙන් ඇවිදින හැබැයි මේක අවබෝධයක් මේක මේ මහා ගැඹුරුයි මේ කියන කාරණේ කෙනෙකුට තේරෙන්නේ නැහැ කෙරෙන්නේ නැති එක හරි නමුත් මේක තමයි 이르දිය මේ රහතන් වහන්සේට 이르දියෙන් තමයි සක්මන තියෙන්නේ මේක ඥානයක් මේ අවබෝධඥානය තුලපත් වෙන තැන තමයි මේ පෙන්වන්නේ. සියල්ලම සිද්ධ වෙන්නේ 이르දියෙන්. මේ මොහොතේ ලෝකෙත් මැවෙනවා, පොළොවත් මැවෙනවා, කකුලත් මැවෙනවා, තදගත් මැවෙනවා. එයා ඇවිදින්නේ එයාගේ 이르දියෙන්. මැවිච්ච ලෝකෙක ඇවිදින්නේ. ඕක හැමෝටම වෙන්නේ නැහැ. ලෞකික භූමියට තේරෙන්නේ නැහැ.
සාමාන්‍ය මිනිසෙකුට ඔයම විග්‍රහය ඕම මුකුත් නැහැ. ආයේ පුදුන් ලෝකෙම ඉපදිලා මැරලා යන කතාව තියෙන්නේ. නමුත් ලෝකෝත්තර භූමියේ ආර්ය ස්වභාවයටපත් වුණු කෙනෙක්ගේ ඒ ස්වභාව පුජ්‍යලයක් නැති වෙනකොට ඒ ස්වභාවවල කෙනෙක් නැහැ. හටගෙන නිරුද්ධ වෙන මේ කතාව වෙනස්. ඒ සමුදය අත්ගමයේ දකින්න කතාව ඒක දකින්නකොට සත්‍ය ඥානය ඕක දකින්න. ඔහු මේ තියෙන ලෝකෙක යනවා නෙමෙයි. ඔහු ඉර්ධියෙන් සක්මන් කරනවා. දැන් මේ කතාව අතිශයින් ගැඹුරුයිනේ. අතිශයින් ගැඹීරයිනේ. අය බුද්ධ බලන්න පෙන්නපු හැටි. ඔය බුද්ධ කිසි කෙනෙක්ට දැන් ඔය පැටලිලා ඉන්න ඔක්කොම ලිහෙනවනේ දැන් ඕක අවබෝධ වෙනකොට කියපු දෙයි. එතකොට යාට මහායාන කියන ගැටලු තියෙනවා. ඒගොල්ලෝ මේ බුදුන් වහන්සේ මේ සරණ යනවා මෙහෙ රහතන් වහන්සේ ඔය කතා තියෙනවද? ඒ ඔක්කොම ඉවරයි නේද කතා? ඔක්කොම එකයි තියෙන්නේ. නිවන විතරයි. මේ හොඳින් අහන්න මේ ගැඹුරු මේවා මිනිස් සමාජයට ඉස්මතු වෙලත් නැහැ. සමාජය තුල කතිකාවක් නැහැ. සමාජෙ මොකද්ද මේ පට්ටු මොනවද මේ එදිනෙදා මේ භික්ෂුන් වහන්සේලාත් මේ ලෞකිකයි කියන සයිස් එකටම වැටිලානේ. ඒ සයිස් එකටම අද මේ මාධ්‍යයේ පවා අපි දකින්නනේ නිවුස් වලට පවා මේ අතුරුලියේ රතනහාමුදුරුවෝ දැන් මේ නිවුස් වලට ඉඳන් කියවනේ මේ භික්ෂුන් වහන්සේලා ලෞකිකයි කියලා. කොයිතරම් පහත් තත්යකට මේ අපේ මේ කියන වචන මෙහෙම කියනවද නේද? ඉතින් එතනට ඒ අය මේ ශාසනය දාන්න යනවා. ඒ අය ඉන්න ඒ කුණු ගඳ ගන්න කුණු වලේ ඒ අය හිතනවා දැන් මේ ඔක්කොම තියෙන්නේ කියලා. නෑ ඔබට වැරදිලා. මේ මා ඥානයේ තියෙන අදත් ඉන්නවා. මම ඔබ වහන්සේලාට බොහොම කරුණාවෙන් කියනවා මේ ශාසනයට එහෙම කිසි කෙනෙක්ට එහෙම ඉතලා කතා කරන්න එපා. ඒ ඔබේ මට්ටම. ඔබ සමහරට මොනවා හරි දැනුමක් පස්සේ ගිහිල්ලා මොනවා හරි දේවල් පස්සේ ගිහිල්ලා ඔය පටලෝගෙන ඇති. නමුත් ඇත්තටම සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තා ඉමං කාසාවන් ගහිත්වා පබ්බජ්ජාය අනුකම්පං උපාදාය කියලා නේද ඔය පැවිදි වෙන්නේ. අන්න එතනට පොඩ්ඩක් හිත තියලා බලන්න. ඔබ කරන්න ඕනි කුමක්ද? ඔබ කරන්න ඕනි නිවන සොයාගන්න එකයි. වෙන මුකුත් ඔබ කළා පළක් නැහැ. මේ ශරීරයේ පොළොවට පස් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඔබගේ වයස අවුරුදු 45ද 50ද ඔය ආයු කාලේ තව ඕනනම් අවුරුදු 10ක් 15ක් 20ක් ඉඳි. ඔය පුංචි කාලයකට ඔය පිස්සු නටන්න යන්න එපා. මේක අවබෝධ කරගන්න. මේ පරම සත්‍ය අවබෝධ කරගන්න. ඔබ ඔය බොරු කතා ඔක්කොම අයින් කරලා දාන්න. ඔය නිකන් රිදි ෆෝම් වගේ නිකන් කිසිම ඔය හදාගත්ත ලෝකේ නිකම්ම මේ ගිනි කුරක් ගැහුවාගේ පිච්චිලා ඔක වැඩක් නැහැ. ඔබ ඉන්න ලෝකෙන් අයින් කරලා සත්‍ය ලෝකෙට හිත තියන්න. ඉතින් අපි බොහොම ගැඹීර කාරණා ඉදිරිපත් කරන්නේ අත්‍තරම අපි යන්නේ එතන දැන් අපි යන්නේ දැන් ශුන්‍යතාවය තුල තියෙන ගැඹුරු තැන් පෙන්නගෙන ඒ ගැඹුරු තැන් දකින්න ඔබ නුවණින්ම නිකන් බොරුවට නිකන් රහත් වෙලා කියලා ඒවා කියුවට වැඩක් නැහැ. ඔබ ඒවා මුකුත් දන්නෙත් නැහැ. ඔබට එහෙම අවබෝධයකුත් නැහැ. නිකන් බොරුවට නිකන් බෝඩ් ලෑල්ලක් ගැහුවා කියලා ඒක වෙන්නෙත් නැහැ. ඉතින් සත්‍යම හැබැයි ඔහොම කියනකොට ඒකත් හොඳයි ඔබ සමාජයට ඉස්මතු කරන්න ඒක වටිනවා ශාසනයට. මොකද සත්‍යම රහතන් වහන්සේ බිහි වෙනවා. සත්‍යම රහතන් වහන්සේලාත් ඉන්නවා ඔයත්. ඔබ නොදන්නව වෙන්න පුළුවන්. ඒක ඔබගේ නොදැනුවත්කමයි. අපිට ඔබට පෙන්වන්න බොහෝ දේ තිබෙනවා. පැහැදිලි කරන්න බොහෝ කාරණා තිබෙනවා. ඔබට සමහරට අවබෝධ වෙලා නම් තියෙන ගැටලුවක් නැහැ. එයයි විය යුත්තේ. එහෙනම් අපි සාදු කියලා ඒක අනුමෝදන් වෙනවා. ඉතින් අපි එකම ඥානයක් තුල සකස් වෙනවා නම් ඒක ගැටලු නැහැනේ. ඒකට එකම කතාවක්නේ. එකම කතාවක්. අපිට නැහැනේ ওই කිසිම කතාවක්. අපිට මේ නිවන අපි අවබෝධ අපි නිවන තුල කතා කරනවා. අපි නිවන ගැන අපි වෙන කතාවක් නැහැ අපිට. වෙන කතාවක් නැහැ. අපි එතනට පෙන්නනවා තියලා. හිත තියලා පෙන්නනවා ඒ තැන. නැත්නම් අපි
පටිනිස්සග්ගානුපස්සී විහරණේ දාන්නේ. පටිනිස්සග්ගානුපස්සී විහරණේ දැම්මේ මහාර්ථයක් ඇතුවයි. ඒක ගාම්භීරයි. ඉස්මතු කරන්න සමාජයට ගොඩක් චුල්ලසුඤ්ඤත සූත්‍රය, බද්දේකරත්න සූත්‍රය, කාලකාරාම සූත්‍ර වගේ බොහෝම ගැඹුරු ඒ තැන පෙන්නන තැන. ඇයි අද සමාජයේ ගොඩක් අයට ඔය දැන් ඇවිල්ලා තියෙන තැන එතන. මේ ධර්ම මාර්ගය තුල කාලාන්තරයක් බැහැගෙන මේවට සෑහෙන වෙහෙසුණු අය දැන් ඔතනට ඇවිල්ලා ඉර වෙලා ඉන්නේ. ඒක නිසා තමයි දැන් ඔය එක්කෙනා පටලවා ගත්තා ඒ ලිපිට එක එක ඒවා නටනට දගලන්නේ. නමුත් ඔබ විතරක් නෙමෙයි විශාල පිරිසක් අපි දකිනවා මේව කටයුතු කරනවා. කටයුතු කරන අවංකව මේ මාර්ගය තුල මේ තැන තමයි වුන් හැසිරෙන්නේ. කී දෙනෙක් නම් හෙට දවස වෙනකොට ඒ කියන්නේ ලබන වසර ඊගා වසර වෙනකොට මේ පොඩි කාලයක් ඇතුළත මෙතනින් නිවනට පනිනවා. ඒක ඒකාන්තයි. කී දෙනෙක් නම් රහත් වේද කියලා අපිට හිතා ගන්න බෑ. රහත් භාවය ලබනවා. වැඩි කාලයක් නෑ මේකට. ඔබත් පුළුවන් නම් එතනට දායක වෙන්න. ඔබට ආයි මේකට තව කල්ප ගානකට යන්න තියන්න එපා. අපි එහෙම කියන්නේ අර අනිච්චානුපස්සනාව තුළ අපි පැහැදිලි කරා ඔබට අනිත්‍ය වඩන හැටි. ඒ අනිච්චානුපස්සනාව සත්‍ය ලෙස වඩනකොට විඥාන ධාතුව සකස් වෙලා නැති වෙන හැටි පෙන්වනවා. ඒකත් එක්ෂණික හටගෙන නිරුද්ධ වෙන එකක් තියෙනවා. පවතින විඥානයක් නැහැ. ඒකත් මේ වගේම ගැඹුරු කතාවක්. ඒකයි ඒක බුදුන් වහන්සේ පෙන්නලා තියෙනවා විවිධාකාර තැන් විවිධාකාර විදිහට පෙන්නලා තියෙනවා. විශේෂයෙන්ම කේවට්ට සූත්‍රයේ විඥානය ගැන විශේෂයෙන්ම කේවට්ට පුත්‍ර සාතිය භික්ෂුවට දේශනා කරන දේශනාව අතිශයින් ගැඹුරුයි, අතිශයින් වැදගත්. උන්වහන්සේ පෙරලා තියෙන තැන් තමයි සමාජයේ ගොඩක් අය ඉන්නේ. ඒක මේ උත්තේජයට ගිහිල්ලා සමහර අය කියනවා මේ මැරෙලා මුකුත් නැහැ ඉපදෙන්නෙත් නැහැ කියලා. එහෙම දෙයක් නැහැ. ඔබ දෘෂ්ටියේ නම් ඔබ උපදිනවා. උපදිනවා කියන්නේ ශරීරමය ආත්ම කතා නෙමෙයි. මේ ඔක්කොම මේ ආත්මීය කතාවකට අරගෙන තමයි මේක පටලවගෙන තියෙන්නේ. අර එක සූත්‍රයක් තියෙනවා මේ භික්ෂුන් වහන්සේ මේ සාරිපුත්ත හිමියන්ට මම හිතන්නේ ওই වචනේ කියන්නේ මේ ඒ සූත්‍රය ඊටාම වැදගත් මේ ඒ කියන්නේ සේලා සූත්‍රය සංයුත්ත නිකායේ තියෙන්නේ. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා නිරුජ්ජති. යතා අඤ්‍යතරං බීජං චත්තං උත්තං කියන්නේ විරුහති. පටවීර සංඥා ආගම් සිනේහංච තදුහ එවං බන්ධාච ධාතුයෝ ච ආයතනා ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති. මෙන්න මේ සූත්‍රය තුල බුදුන් වහන්සේ පෙන්නනවා ඊටාම ගැඹුරු කාරණයක්. අර අපි අර යන කතා දේශනාව ඉදිරිපත් කරපු දේශනාව තුළ මේ අපි එකපාරටම පැන්න වෙනව වෙනින් මාතෘකාවකට. හැබැයි මේ ඉදිරිපත් කරන්න ගියොත් අපිට ඕන උනේ ඔබට පෙන්වන්න මේ අනිච්චානුපස්සනාවට අපි එන්න ඕනේ අපේ මාතෘකාවට. අපි මේ ගැන අපි පසු අපි එතනට එනකොට කතා කරමු. අපිට විරාගානුපස්සනාව ඒ වගේම නිබ්බිදාන්ති විරාගාන්ති පටිනිස්සග්ගානුපස්සනාවට නිරෝධානුපස්සනාවට මෙන්න මෙතන අපි පොඩ්ඩක් හිමීට ගලප ගන්න ඕනි. මේ තියෙන තැන් මෙතන තියෙන විශේෂ කාරණා ටික අපි ඔය සූත්‍ර වලට අපි අවසානයේ වෙනමම අපි ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා කරන්න. මේ විශේෂයෙන් පොට්ටපාද සූත්‍රය, විශේෂයෙන්ම මොගරාජ සූත්‍රය, විශේෂයෙන්ම ඔය සීල සූත්‍රය, ඒ වගේම අපිට තියෙන ඔබට ඒවා කියන්න ගියොත් ඔබට ඒ සූත්‍ර වෙනම අපිට හිර වෙනවා. ඒ අපිට දැන් මේ කියපු පැහැදිලි කිරීම එතකොට ඔබේ හිතින් ඒ වටිනාකම ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒට රින්ගන්න නැතුව අපි පොඩක් නිහතමානීව
මේ මෙතනටම පොඩ්ඩක් ඔබ අපි කැමති ඔබත් එක්ක මේ ඔබගේ හිත තබන්න අපි පෙන්නපු තැන. එතන අපි පෙන්වන්නේ ඊටාම ගැඹුරු තැනක්. එක්ෂණික හිත අතගෙන නිරුද්ධ වෙන තැන. එතන බුද්ධක්ෂණය අපි පෙන්නවා. අපි එතන 이르දිම ස්වභාවය පෙන්නවා. අපි මෙතන තව ඔබට තියෙනවා පෙන්වන්න. මොකද මේ ඥාන තියෙන තැන ගොඩක් අය පටලවාගෙන ඉන්නවා. නිවන මේක තේරවාදී මහායාන කියන ඒ දෙකම එකක් බවට පත් වෙන තැන මෙතන. කඩන්න එපා, බෙදන්න එපා, බෙදිලා ඉන්නත් එපා. නිවන එකයි. ඔය වචන වැඩක් නෑ. දැන් අතන ගත්තොත් බුද්ධ කියලා ගන්නවා මහායානයේදී ඒ ගන්නෙත් එකම තැනනේ. ඒක ඕක විතරයිනේ වෙන්නේ. දැන් ඕකම තමයි තේරවාදයේදී ගන්නවා රහත් කියලා. ඒත් එකමනේ ගන්නෙ. ඒ වෙන්නේ නිවන් දකින්න එකනේ. එතනට හිත තියන්න. නිබ්බාන සත්‍ය කරණත්තායනේ. නිවන් දකින්නනේ ඕනේ වෙන්නේ. එහෙනම් නිවන කියන තැන මේ සිත හටගෙන නිරුද්ධ වෙන තැන උද්‍යප්ප ඥානෙ, බය ඥානෙ, එතන සංකාර උපේක්ෂා ඥානෙට එන්න ඕනේ. එතනින් තමයි නිවන තියෙන්නේ. සම්පාර උපේක්ෂා ඥානෙ තුලින් තමයි යන්නේ ගමන. හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. නැවත වරක් කියනවා. මේ ඕගතරණ සූත්‍රය තුල පැහැදිලි කරන තැන ඊටාම වැදගත්. මේ ශුන්්‍යතාවය තුල ඒ සිතුවිලි වලට ඒ කියන්නේ ඔබ හිතලම කරන දෙයක් මෙතනදි වෙන්නේ නැහැ. මේවා ඔබ කලින් ගත්ත අවබෝධඥානය තමයි සුතවත් භාවය. ඒ සුතවත් භාවයට තමයි මෙතන පෙන්වන්නේ මෙන්න මෙතන මෙහෙම දෙයක් ඔබ දැනගෙන ඉන්න ඕනි කලින්. එන්න කලින්. ඔතනටපත් වෙන්න කලින් ඔබට ওই ඥානෙ තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔබට ඔය දැනුම තියෙන්න ඕනි. දැනුමක්වත් නැතුව කොහොමද ඔබ ලිපිනේ දන්නේ නැතුව කොහොමද ගමනක් යන්නේ? ඔබ නිකම්ම පාරට බහැලා අතරමං වෙනවා. ඔබ නිවන දන්නෙත් නැහැ. අර සදාමරණීයත්වය දන්නෙත් නැහැ. ඔබ අර කියන සුද්ධා ඒක දන්නේ ස්වභාවය දන්නෙත් නැහැ. දේව ස්වභාවය දන්නෙත් නැහැ. අන්තිමට බ්‍රහ්මතල දන්නෙත් නැහැ. අන්තිමටම ඔබ රහත් වෙලයි කියන කිසිම දෙයක් ඔබ ඔළුවේ නැහැ. ගැළපීමක්වත් නැහැ. අන්තිමට බුද්ධ කියලා අහුවාම ඒකත් ඔබට පැටලිලානේ. අන්තිමට ඒකත් පැටලිලා අන්තිමටම රහත් කිව්වම ඒකත් පැටලිලා අන්තිමටම ඔබ දන්නෙත් නැහැ ඔබ මොකද්ද කියන්නේ කියලා. ධර්මයේ ඒ தත්වෙට වැටුනොත් ඒක වෙනවා. ඊට පස්සේ ඔබ රහත් කියලා හිතාගෙන ඉඳී. රහත් වෙලා නෙමෙයි. නළුවෙක් වගේ රඟපාත හැකි. රඟපාලා වැඩක් නැහැ. ඔබට ආයේ එතකොට දුගතියනේ තියෙන්නේ. ඔබ හිතනවා නෑ කියලා නෑ. ওই විඥාන ධාතුව සකස් වෙන එකයි අපි අන්තිමටම ඔබට කියන්න ගියේ. ඒක අපි අවසානයේදී අතනටත් ආවේ මේ කේවට පුත්‍ර සාත භික්ෂුවට මේ ඉදිරිපත් කිරීම. මේ විඥානේ දෘෂ්ටියේ ඉන්න කෙනා මරණින් මතු නැවත සකස් වෙනවා. අපි දැක්ක සාමාන්‍ය ගිහි කෙනෙක් පෘථග්ජන කෙනෙක් ජාත්‍යන්තර මාධ්‍යයට දාලා තියෙන. එයා විශ්වාස කරන්නේ නැහැ කියලා යාගේ හිතේ තියෙන්නේ මරුණාට පස්සේ මුකුත් නැහැ කියලා. ඒක ඉතින් ඇත්ත. එයාට මුකුත් නැහැ. මොකද එයා හිතන් ඉන්නවා මුකුත් නැහැ කියලා. එයාට වෙන දේ ආවත් දන්නේ නැහැ කියන එකයි තේරෙන්නේ. ඊට පස්සේ දැන් අතරම පෙර ඒවා විඥානයේ සකස් වෙන විදියට ෆ්‍රීකවන්ස් වෙන විදියට කියන ළමයි ඉන්නවා. මේක ඇත්තටම අපිට අර ගිහි කෙනාට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඔබට මේ ධර්මය අවබෝධ වුණොත් හැබැයි හරියට අවබෝධ වෙලා ඔබ ඔය වචනේ කිව්වොත් ඔබට නැවත උපතක් නැහැ තමයි. හැබැයි ඔබට මේ ධර්මය අවබෝධ වෙලා නැත්තම් ඔබ ඉන්නේ නිකන් අර සැකේක නම් විචිකිච්ඡාවක නම් ඔබ ඉන්නේ දෘෂ්ටියක නම් ඔබට නම් දෙයක් වෙනවා. ඒක ඔබට පෙන්වන්න පුළුවන් වෙනම අපි ඒක සාකච්ඡා කරමු. ඔබ මුණ ගැහුනොත් අපි කතා කරන්නම්. ඔබ ඇහුවොත් ඔබ පැහැදිලි කරන්න කිව්වොත් තව ඔබේ ගැළපීමත් එක්ක අපි බලන්න. බලලා අපි පෙන්වලා දෙන්නම් ඔබට. ඒක වෙනවා කියලා. ඒක වෙනවා. මේ විඥානය ගැන මේ විඥානේ සකස් වෙන්නේ කොහොමද කියන්නේ මේ මොහොතේ දැන් සකස් වෙන හැටි. ඔබට පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා නම් මේ ධර්මයේ මේ සකස් වෙන ආකාරය. එතනින් ගිලිහෙන ආකාරය. ඒක නොවන ආකාරය. එහෙනම් ඔබට වෙන්නේ නැහැ. එහෙනම් ඔබගේ මෙයා ප්‍රථම උපතත් අන්තිම උපතත් වෙනවා. ඇයි අපි එහෙම කියන්නේ? ඔබ මේ ආත්මෙදීනේ දැනගන්නේ මෙහෙම මරණයක් තියෙනවා.
මෙහෙම ඉපදීමක් තියෙනවා. ඒතකොට ඔබ මේ ආත්මෙදිනේ දැනගන්නේ හැම දෙයක්ම ඔබ මෙහෙම පෙර ආත්මයක් තියෙනවා ඊගාවට මෙහෙම ඉපදෙනවා කියන එකක් හරි. එහෙනම් ඔබ මේ ධර්මය අවබෝධ වුණොත් මේක මේ ආත්මෙදී නම් ඔබ දැනගත්තේ. ඔබ ගිය ආත්මේ කවුද කියලා ඔබ මේ ආත්මේ දන්නේ නැත්තම්. ඔබ මේ ආත්මෙදී නම් දැනගන්නේ ගිය ආත්මේ කවුද කියලා. ඔබ මේ ආත්මෙදී මොකක් හරි දැනගන්නේ. ඉතින් ඔබ මේ ආත්මේ ඔබ මොකද්ද? අවසාන එකත් ප්‍රථම එකත් වෙනවනේ. දැන් ඔය කියන විදිහට මේ ඉන්න භවය බුදුන් වහන්සේ ආත්මේ පනවන්නේ නැහනේ. භවයනේ අපි කතා කරන්නේ. එතකොට මේ භවය, ඒ කියන්නේ මේ විඥානේ මේ මොහොතේ සකස් වෙන තැනයි භවය තියෙන්නේ. මේ කතාව එහෙම හොඳට ගැලපෙන එතකොට. හරි වචනෙන් පාවිච්චි කරා. එතකොට මේ භවයේ අපි හිතේ තියෙන දේ නැත්තම් එළියට පේන්නේ වැරදියටනේ. අර ආත්මය කියන වචනේ අපි අයින් කරමු. එතකොට භවය කියන එක ගත්තාම හරියටම බුදුන් වහන්සේගේ වචනේමයි. එතකොට බුදුන් වහන්සේම ඉදිරිපත් කරනවා මේ භවය. එතකොට බුදුන් වහන්සේම දේශනා කරනවා මේ විඥානේ සකස් වෙන තැන භවය. එතකොට මේ භවයේ දින මේ සේරම ඔබේ විඥානය තුල ඔය දත්ත ටික මේ භවයේ දත්ත ටිකක්නේ. ඒක අවසාන එක නම් මේක අවසාන එකත් ප්‍රථම එකත් දෙකම මේකමයි. නැවත ඔබට ඒ අවබෝධයේ ඔබට තියෙනවා නම් සත්‍ය නම් නැවත උපතක් නැහැ. ස්වභාවය. එහෙනම් ඔබ හැබැයි මේ මාර්ගය තුල නිවන් දැකලා. එහෙනම් ඔබ මේ මාර්ගය තුල නිවන් දැකලා. හැබැයි ඔබ ඉදිරිපත් කිරීම තුල අපිට කෙලස් පේනවා. දැන් ඔබ ඇලෙනවා ගැටෙනවා පේනවා. හැබැයි ඇලෙනවා ගැටෙනවා කියනකොටම අපිට තේරෙනවා ඔබ ඉන්නේ කෙලස් නම් ඔබ ගාව අන්ත තියෙනවා. දැන් අන්ත තියෙනකන අපිට ඒක අන්ත තියෙනවා කියලා අපිට පේනකොටම අපිට තේරෙනවා ඔබ ඉන්නේ දෘෂ්ටියක කියලා. ඒක ඥානයකට සකස් වෙනවා, අහු වෙනවා. එක මහා ඥානයක් තියෙනකොට ඒක අහු වෙනවා අනිත් කෙනාගේ ටක් ගාලා අර ටික දැක්ක ගමන් අහු වෙනවා මෙයා ඉන්නේ දෘෂ්ටියක කියලා. හැබැයි දෘෂ්ටියක නෙමෙයි නම් අපිට ඇත්තටම කියන්න දන්නේ නැහැ ඔබ නිවන් දැකලාද නැද්ද කියලා. හැබැයි ඔබගේ දෘෂ්ටි පේනකොට අපිට පේනවා ඔබ ඉන්නේ කෙලෙස් එක්ක. එහෙමනම් මොකද වෙන්නේ? ඔබේ දෘෂ්ටි කියන්නේ විඥානය නේ. ඔබේ විඥානය තුල ඔබ නැවත බැස ගන්නවා. ඒක පෙන්වන්න පුළුවන් තව විදි ගොඩක් තියෙනවා. කොහොම වුණත් අපි නොදන්න ඔබගේ ස්වභාව ඒ නොදන්න ස්වභාවයට අපි ඒක නිසා අපි එකම දේ ඔබට කියන්නේ මේවා කරන්නේ නැහැ. අපි දැනුවත් වෙන්න කැමතියි. එහෙම වුණොත් ඉතින් අපි දන්නවා මේ දහමත් එක්ක යන මේ අපි මේ දහම හොඳට ස්පර්ශ කරන නිසාම අපිට දන්නවා එහෙම කෙනෙක් ගිහියෙක් විදිහට ඉන්නෙත් නැහැ. එහෙම කෙනෙක් ගිහියෙක් විදිහට ඉන්න හේතු නැහැ. ඒක වෙන්නේ මේ අනාගාමී භූමියෙන් යා ඔව් ඉක්මනටම මිය යනවා. එහෙමනම් සිව්පස්සේ ඔහුට පණවන්න ඔහු ශාසනයකටවත් විය යුතු වෙනවා. ඉතින් බොහොම සංවේදී බොහොම සියුම් බොහොම පරිස්සමෙන් මේ කාරණා අපිත් අන්තවලට යන්නේ නැතුව ඉන්නේ. බොහොම නිදහස්ව මේ ඉදිරිපත් කරන්නේ. අපි ඒ කියන එකත් එච්චර ඔබට ගැළපෙන විදිහටම ගන්න. ඒක අත්හරින එකත් ඔබගේම ස්වභාවයක් වෙන්න ඕනි. ඔබට සාන්දිටික ප්‍රත්‍යක්ෂ දේ විතරයි ඔබ ගත යුතු වෙන්නේ. ඉතිරි සියල්ල නිෂ්ප්‍රභා කරලා දාන්න. ගැටෙන්න යන්න එපා, ඇලෙන්න යන්න එපා. අපි සමහරවිට පෙන්නලා දෙනවා විතරයි ඇත්තටම. අපි ওই අන්තවලට යන්නේ නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පිරිසිදු කරගන්න. ඒ කියන්නේ අපි ඉදිරිපත් කරනවා වගේම මේ කාරණා වල ඔබට නවකයින්ට නම් ගොඩක් දැන ගැනීමට දැනුමට ගොඩක් වැදගත් වෙනවා. මාර්ගය තුල ඉන්න කෙනෙක්ට ඊටත් වඩා මේම කතා කරන්න ඕනේ නැත්නම් කෙලිම කියනවා මේ අපි නිවන් දැක්කා කියලා. කෙලිම කියනවා අපි rahat වෙලා කියලා. හැබැයි උට මේ ඒ ස්වභාව පෙන්නලා දෙන්න ඕනේ. එතකොට ඔහුගේ ස්වභාව දියුණු වෙන්නත් පුළුවන්. සමහර අය ඉතා දියුණු අය. අවසාන මොහොතේ මේ පැටලව ගන්න එක අර අතිශයින් භයානකයි. නමුත් ඒක තමයි අපිටත් අවශ්‍ය වෙන්නේ. එතනින් පොඩ්ඩක් හැමතැනින්ම ලියා ගන්න ඕනේ හැමෝම. මේකත් උදව් වෙන්න ඕනේ කවුරු හරි පැටලුණු කෙනෙකුට දෙයක් ලියා ගන්න හේතු වෙන්න ඕනේ. එයයි වෙයි යුත්තේ. නැතු මේ වාද කර තර්ක කර යන එක නෙමෙයි. ඔබට මේකේ යම්කිසි නියතමානීව ගතියක් තියෙනවා නම් ගත්තා. ඊපස්සේ අපිටත් මොන හරි ඔබ යමක් ඉදිරිපත් කරනවා නම් නිහතමානීව අපිත් ඒක
දිහා බලලා අපිටත් ඒක තුළ දකිනවා නම් අපි ඒක අනිවාර්යයෙන්ම සකස් කරගන්න. අපි කියන්නේ නැහැ කිසිම වෙලාවක අපි ওই කියන පළව එකක් ගැනවත්. අපි තියන්නේ එකම එක දෙයයි. මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනි. ඒ සත්‍ය අපේ අවබෝධ වුණ යම්සි මට්ටමක් තියෙනවා. අපිට ඒ ගැන යම්සි ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ඒ සත්‍ය ගැන විතරයි අපි කතා කරන්නේ. අපි අවිද්‍යාවට විද්‍යාව පෙන්වන දෙන එක කරන්නේ. ඒ මාර්ගය තුල අපි ඉන්නවා, අපි දකිනවා ඒ තුල මේ නිවන. මේකයි කියන එක. අපි දකිනවා මුකුත් නැහැ නිවන තුල. නිවන තුල මේ නිවන කියන තැනම පහන නිවි ගියා, තෙලුත් ඉවරනම් තිරත් ඉවරනම් ගිය තැනක් කොයින්ද කියනවා වගේ ඊට පස්සේ ඒක සබහාදහම් බව. ඒක සබහාදහමේ න්‍යායක් බව අපි දකිනවා. ඒක අපි ඔබට ඉදිරිපත් කරන එක පාඩම් මේක සබහාදහමයි කිව්වට වැඩක් නැහැ. මේක එන්න ඕනේ හරියටම අර මේක ඇයි එහෙම කියන්නේ මොකක්ද ඒකට තියෙන හේතු සාධක මොකක්ද ඒකේ තියෙන ප්‍රත්‍යක්ෂතාවය ඔබ කියන අන්න එක ඉදිරිපත් කරන්න. අන්න ඒක තමයි අපි මේ කරන්නේ. අවසානයේ ඔබට දැනෙන්නේ එහෙමනම් සියල්ල මිදී ගියා. මේ ගහ කෙසේද? මේ කයත් එසේය. මේ ගස හා සමාන සිද්ධියක් පමණයි. ඒ තමයි නිවන් දැකපු ස්වභාවය. ඒ තමයි නිවන් ගිය කෙනෙක්ගේ. එහෙම නැත්නම් කෙනෙක් නෑ නිවන් යන. නිවන් යන කෙනෙක් නැතිකොට නිවනක් කියලා දෙයක් පනවන්නත් බෑ. අවසානයේ කෙනෙක් නැති වෙනකොට නිවන කියලා දෙයක් කාටද පනවන්නේ? නිවන් ගිය කෙනෙක් නෑ. අපි කියනවා එහෙම කිව්වට අවසාන අයිකයි අපි මේ නිවන පෙන්වන්නේ මේක මෙහෙමයි කියන එක. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ පෙන්වන මෙන්න මෙහෙම කියන එක. නමුත් මෙතනටත් කෙනෙක් නැහැ. කෙනා නැතිද? දැන් ඇත්තටම කෙනෙක් කියනකොට මම සෝවාන් නම් කියලා කෙනෙක් සෝවාන් වෙන්නේ නැහැ. කෙනා බව නැති වෙන තැන සෝවාන්කම තියෙනවා. එතකොට කෙනෙක් නැහැ ඊට පස්සේ. ආර්ය භූමියේදී පුජ්‍යල භාවය නැහැ. එතකොට කවටවත් බෑ ඔය සෝවාන් සකදාගාමී අනාගාමී කියලා ඔය බර්ත්ඩේ පාටි ඒවා දාන්න බෑ අයියේ. කෙනෙක් නැහනේ පාටි දාන්න. නිවන් දකින්න කෙනෙක් නැහනේ ඊට පස්සේ. දැන් කෙනා නැති වෙන එකනේ නිවන කියන්නේ. දැන් කෙනා නැති වුණාට පස්සේ කොහොමද පාටියක් දාන්නේ? ඔය කාටවත් පළ ගැන කිව්වයි කියලා කිසිම වැඩක් නැහැ. ඔය පළ ගැන කිව්වයි කියලා ඔය පුම්බන ෂෝ එක මම හරසුන් කියලා. හරසුන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් අයගේ වරප්‍රසාද නම් මාන්නේ නම් ඒ තුල ඔහු ඉන්නේ මම හිතන්නේ කෙලෙසයක් තුල. ඒක මහා හිස් බොළඳ අදහසක් පුහු අදහසක්. එතනට යන්න එපා. නිහඬව ඊට වැඩිය හොඳයි. නිවන තුළ තියෙන නිහඬත්වයනේ. එතනට හිත තියන්න. එහෙමනම් අපි නැවතත් මේ විදිහටම මේ ගැන අපි කතා කරමු මේ පරම සත්‍ය කියන මේ පරම සත්‍ය ගැන පරමාර්ථ සත්‍ය ගැන විශේෂයෙන්ම මේ විරාගානුපස්සනාව සහ නිරෝධානුපස්සනාව මේ තුලින් අනිච්චානුපස්සනාවත් එක්ක බැඳිලායි තියෙන්නේ. අනිච්චානුපස්සනාව වැඩෙනකොට සිද්ධ වෙන්නේ විරාගානුපස්සනාවට එන එක. නමුත් අපි එතන පොඩ්ඩක් පෙන්නන්න ඕනි අර අපි කිව්වා මේ ශුන්්‍යතාවයට එන තැන තමයි වැදගත් වෙන්නේ. ශුන්්‍යතාවය තුළ තමයි මේ කතාව තියෙන්නේ. උද්‍යව ඥානයේ පව එතනයි තියෙන්නේ. ක්ෂණික සිත අටගෙන උදෙන්. නමුත් ඒක ප්‍රායෝගික පැත්තෙන් අපි ඊගාව දේශනේදී පොඩ්ඩක් හොඳට බලමු. උද්‍යව ඥානෙත් එක්ක ගලපලා එතනින් ප්‍රායෝගික වෙන අත්දැකීම් එක මේ සිත මිදෙන ඇති. සිත හට ගන්නෝ මිදෙනවා හට ගන්නෝ මිදෙනවා. මේකේ තව වට පරාසයකට අපි පැහැදිලි කර ගන්නවා. අපි දැන් තනින් අපි ආවා අපි නිතරම අපි ඒ ගැන කතා කරනවා. එතනමයි කතා කළ යුත්තේ. එතනමයි විරාගයට එන්නේ. විරාගය කියන්නේ මේක ඇලෙන්නේ නැති තැන යනවා ටික වැඩි වෙවි යනවා ඇලෙන්නේ නැති ස්වභාවය. ඇලෙන්නේ නැති ස්වභාවය වැඩි වෙනවා. දැන් ඇලෙන්නේ ස්වභාවය වැඩි වෙනවා කියන්නේ ශුන්‍ය වීගෙන යනවා. ශුන්‍යතාවය තුළ ගැඹුරින් ගැඹුරට යනවා. හැබැයි මේ මොකද්ද වෙන්නේ? මේ වෙන්නේ තමන්ගේ තියෙන කෙලෙස් ස්වභාවයේ දිය වෙවි යන්නේ. ඒක අපි අර උදාහරණ මුලින්ම පෙන්නුවේ ශුන්‍යතාවය තුළ මුකුත් කරන්නේ නැහැ තමයි ඕගතරණ සූත්‍රය හරි දැගලුවත් ගිලෙනවා නිකන් හිටියත් ගිලෙනවා. හැබැයි මේක යමක් වෙනවා. මොකද්ද? මේකේ කෙලෙස් ෂය වෙනවා. චීනාශ්‍රව රහතන් වහන්සේ ආශ්‍රව ෂය වෙනවා.
ආශ්‍රව ෂය වෙනවා. හැබැයි එයා දැන් බාහිරින් පේන්නේ නැහැ. ආශ්‍රව ෂය වෙනවා. බාහිරින් පේන්නේ එයා එදිනෙදා එන අරමුණු වලින් මිදි මිදි ඒ සත්‍ය දකින්න එකමයි. අතුලාන්තයෙන් වෙන්නේ කිසි කෙනෙක්ට පේන්නේ නැහැ. එයාගේ ආශ්‍රව ෂය වෙගෙන යනවා. සීනාශ්‍රව රහත් භාවය කරාම යනවා. ඒ ෂය වෙගෙන ගිය තැන තමයි එක්තරා අවස්ථාවකදී ඒ කියන්නේ මේකේ එක ටැංකිය මේක ගැඹුරෙන් ගැඹුරට යනවා මේ ආශ්‍රව ෂය කියලා ෂය වෙවි යනවා. ඊළඟට දැනෙන්න ගන්නවා අර පටිනිස්සග්ගානුපස්සී කියන තැන එන්නේ එතනයි. ඒ ඥානෙට අසු වෙන්නේ ඒක. ඒ විරාග ස්වභාවයේ ඥානෙට අසු වෙන්නේ. ඒ වගේම නිරෝධ ස්වභාවයේ ඥානෙට අසු වෙන්නේ. එතන විඥානේ නෙමෙයි. ඥාන ස්වභාවයක් මේකේ තියෙනවා. මේකේ අභිඥා ස්වභාවයක් තියෙනවා. අන්නේ තුල නිබ්බිදාන්ති යම්පිදං සම්පස්සපච්චය උපජ්ජති. වේදේතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි නිබ්බිදාන්ති නිබ්බිදං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තාපි පජානාති. අර අශුන්‍යතාවයේ තුල නිබ්බිදාව මෙහෙම සත්‍ය දකින්නකොට ඒකට ශුන්‍ය ස්වභාවයේ තුල යාට ඇලෙන්න විරාගයේ ස්වභාවයට එනවා. රාගීය ස්වභාවය ඇලෙන ස්වභාවයෙන් මිදෙනවා. ඒ කලකිරීම එතකොට කියන කලකිරීම සිතෙන් සිත මිදෙන තැන සිත ගැනයි මේ තියෙන්නේ. ඒ සම්පස්සේ නිසා ඒ කලකිරීමේ සම්පස්සේ නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොසුව හෝ යම් වේදනාවක් උපදී නම් එහිත් කලකිරේ. කලකිරෙන්නේ නොඇලේ. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුනේයයි දැනීම වේ. ජාති ෂේවිය. බඹසර රස නිමවන ලද. කලයුත්ත කර අවසන් කරන ලද. වෙන කිරීමට අනෙකක් නැතයි තමාගේම නුවණට දැන ගැනීමක් වේ. කීනා ජාති උසිතං කියන්නේ ඔන්නේ කාරණාවයි කලයුත්ත කර අවසానයික තමන්ටම දැනෙනවා දැන් මේක අවසానයි කියන එක. ඒකයි පටිනිස්සග්ගානුපස්සී නැවත ගැට ගැහෙන්නේ නැහැ කියන ඥානෙ. ඒකයි කියන්නේ කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්තාති පජානාති කිය. ඒක පජානාති නෝනින් දැනගන්න. තණ්ඩ තමයි නිවන සාක්ෂාත් වෙන තැන. බුදුන් වහන්සේ බොහොම මේකෙන් නේද මේ කාරණා ඉදිරිපත් කරන්නේ. ධම්මපදයේ 153 වෙනි ගාථා. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්බාසේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජකා. ඔබ දන්නවා මේ ප්‍රසිද්ධ ගාථාවක් මේ තේරුම ඔබ දන්නවා. ඔබත් මාත් මේ අනවසර සසර මේ කියන්නේ සිත්වල. මේක නොදන්නා කම නිසා මෙහෙම ඉපදී මෙරි මෙහෙම සැරිසරුවක් කියලා. ඉතින් මේ ගලපන්න පුළුවන්. ඉතින් එදිනෙදා කෙනෙක් ඉපදිලා මැරිලා එහෙම දුක් විඳ මේ සසරේ ඉතින් පු탁ජන භූමියටත් ගලපන්න පුළුවන්. ගල්පලා ඉතින් ඇත්තටම මේ ගාථාව දිහා බලවම පේනවා ඒ නොදන්නා කම අවිද්‍යාව නිසායි මේ ඔබත් මාත් මේ අනවස සසරේ ඒ දුකෙන් දුකට වැටෙමි සරිසරන්නේ. ඒ තණ්හාව නැමැති ඒ වඩුවා මා දුටිමි. නැවත තාහට ගේස ඇදීමට මා ඉඩ නොදෙමි කියන. ඉතින් මේ විදිහට මේ පැහැදිලි කරනවා. ඉතින් මේවා විලා සංඛාරා ඉතින් මේවත් ඇවිල්ලා සිතුවිලි පැත්තටත් වැටෙන්නේ. වචන ඔක්කොම සිතුවිලි පැත්තටයි තියෙන්නේ. නමුත් මේකේ අපිට සංඥාවක් තියෙනවා. ඔබ විසින් ඔබගේම සිතෙන් මිදෙන ගමනක් තමයි නිවන් මඟ තියෙන්නේ. ඒ සිතුවිලි සංසාරේ සත්‍ය පරම සත්‍ය ඔබ විසින්ම නුවණින්ම දැක යුතු වෙනවා.
ඒ සඳහා ඔබට මහා භාග්යක් ඇති බව අපට විශ්වාසයි. එහෙමනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.